හරි ළමයි එතකොට අපිට දැන් අද 8 පන්තියේ ආරම්භ කරන්න තියෙන අලුත් පාඩමක්. හරි ඔයගොල්ලන්ගේ තියෙන භාග පාඩම. දැන් පන්ති අපි ආරම්භ කරා. පන්ති ආරම්භ කරලා අපිට පන්ති මිනුවන්ගොඩ සහ කෙහෙල්ඇල්ලේ ආයතනවල පන්ති මේ දවස් කිහිපයයි කරන්න හම්බ වුණේ. ඉතින් ආයි මේ කොරෝනා වසංගතය ආයි පාරක් මොකද උනේ ව්‍යාප්ත වුණා නේද? ඉතින් දැන් ඉස්කෝලේ කොහොම වෙයිද දන්නේ නැහැ ළමයි. සමුදා ගොඩක් වෙලාවට පටන් ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් ගොඩක් වෙලාවට ආයි සතියක් දෙකක් දිගටම නිමාඩු දෙන්නත් පුළුවන්. හරි බලමු කොහොමද වෙන්නේ කියලා. කොහොමත් අපිට ළමයි මේ මාසේ නැවතත් කියන මේ තව මාසයක් යනකම් Zoom class හරහා තමයි කරන්න වෙන්නේ. හරිද? ඔව් Zoom class හරහා තමයි ළමයි දැන් මේ මාසෙම අපිට කරන්න වෙන්නේ පන්ති. ඊට පස්සේ බලමු ජුනි මාසේ නැවතත් ආයතනවල class පටන් ගන්න. හරි ගෙහෙල්ලැල්ලේ සහස්ත්‍ර ආයතනයේ සහ මිනුවන්ගොඩ ඇක්මි ආයතනයේ. හොඳයි. හරි තව ළමයි කිහිප දෙනෙක් සම්බන්ධ වෙන්න ඉන්නවා class එකට. හරි යාළුවන්ට කියන්න ඉක්මනට ළමයි class එකට සම්බන්ධ වෙන්න කියන්න ওই link එකෙන්. හරි ඔයගොල්ලන්ට ආයි ලබන සතියේ ක්ලාස් එකට එද්දිත් ওই link එකෙන්ම තමයි join වෙන්න තියෙන්නේ. හරිද? ওই link එකෙන්ම ක්ලාස් එකට හැමදාම join වෙන්න පුළුවන්. හොඳයි. හරි ඔයගොල්ලන්ගේ ළමයි දැන් ක්ලාස් time එක අපි දැන් මේ මාසේ පුරාවටම හරි තාම අපි අප්‍රේල් මාසෙනේ ඉන්නේ නේ අන්තිම සතිය. මේ මාසෙත් ළමයි මේ time එකම තමයි ක්ලාස් ටික යන්නේ. Zoom class හරිද? හවස 5 ඉඳන් රෑ 6:45 හවස 6:45 වෙනකම්. හොඳයි. එහෙනම් ළමයි මාතෘකාව අපි පටන් ගමු. දාන්න භාග පාඩම භාග 13 වෙනි පාඩම භාගවල පළවෙනි කොටස 13 පාඩම හරි ටියුට් එකත් ළඟට ගන්න ටියුට් එක නැත්නම් අච්චු පොත හරි කමන්නේ ළඟට ගන්න හරිද භාග පාඩම 13 වෙනි පාඩම භාගවල පළවෙනි කොටස මේකේ තමයි පාඩම් දෙකක් තියෙනවා හරි භාග 1 සහ භාග 2 කොටස් දෙකක් තියෙනවා දැන් අපි ඊළඟ සතියේ ළමයි භාග 2 කොටස තමයි කරන්නේ හරි ලබන සතියේ 14 වෙනි පාඩම ඉක්මන් කරන්න හරි ඔයගොල්ලන්ගේ 8 පන්තියේ දෙවන වාරේ තියෙන භාග පළවෙනි කොටස කියන පාඩම 13 වෙනි පාඩම මාතෘකාව දාන්න හරි එළම අපි ඉදා අන්තිමට ක්ලාස් එකේදී කතා කරේ ත්‍රිකෝණ හා චතුරස්‍ර පාඩම හරි මේ පාඩම අපි සම්පූර්ණයෙන්ම ක්ලාස් එකේ කරා හරි මිනුවන්ගොඩ ක්ලාස් එකෙත් කරා කෙහෙල්ඇල්ලේ පන්තියෙත් කරා ත්‍රිකෝණ හා චතුරස්‍රනේ හරි විශේෂයෙන්ම මේ ත්‍රිකෝණ සහ චතුරස්‍ර වල තියෙන අභ්‍යන්තර කෝණ සහ බාහිර කෝණත් එක්ක තියෙන සම්බන්ධතා ආශ්‍රිත ගණනය කිරීම ගැටලු ගණන් අපි පන්තියේදී කරා හොඳයි ළමයි මේ භාග පාඩමේ අපිට මූලික වශයෙන් ඔයගොල්ලෝ 6 දී සහ 7 දී ඉගෙන ගත්ත කොටස් ටිකත් වැදගත් වෙනවා. හරි? භාග වර්ගනේ භාග සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද? භාග වර්ග මොනවද? අපි භාග සංඛ්‍යාවකට කොහොමද තුල්‍ය භාග ලියන්නේ? ඊට පස්සේ විෂම භාගයක් මිශ්‍ර භාගයක් කරන්නේ කොහොමදනේ? මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරන්නේ කොහොමද? ඒවා 6 දී 7 දී ඉගෙන ගත්තේ ඒවා. ඊට පස්සේ 7 දී ළමයි භාග සංඛ්‍යා එකතු කරන්න ඉගෙන ගත්තා. භාග සංඛ්‍යා අඩු කරන්න ඉගෙන ගත්තා. ඒතර මේ කොටස් ටික ළමයි ඊටමත් වැදගත්. හරිද? ඒ කියන්නේ අපි 9 පන්තියට ගියත් 10 පන්තියට ගියත් හරි ඊට පස්සේ 11 පන්තියට නැත්නම් ඕ ලෙවල් විභාගෙදි පවා ළමයි මේ භාග සංඛ්‍යා ආශ්‍රිත ගණන් පේපර් එකේ ගොඩක් එනවා. හරි? තුල්‍ය භාග ලියන්න කියයි නේ 11 පන්තියට ගියත් ඒ වගේ ප්‍රශ්න අහනවා. භාග සංඛ්‍යාවක් දීලා තුල්‍ය භාග ලියන්න කිව්වොත් පුළුවන් වෙන්න ඕනේ. නේ විෂම භාගයක් දීලා මිශ්‍ර භාගයක් බවට හරවන්න කිව්වොත් පුළුවන් වෙන්න ඕනේ. හරි? මිශ්‍ර භාගයක් දීලා විෂම භාගයක් කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. හරි භාග සංඛ්‍යා දෙකක් නැත්නම් කිහිපයක් නේ එකතු කරද්දී ඔයගොල්ලෝ දන්නවා හර සමාන කරගන්න ඕනේ. හරයන් අසමාන නම් හර සමාන කරගන්න ඕනේ. හොඳයි. ඒතකොට ළමයි මම ඒවත් එක්ක සම්බන්ධ කොටස් අපි ඉක්මනට ගොඩක් මතක් කරන්නත් එක්ක මතක් වෙන්නත් එක්ක පුනරීක්ෂණ අභ්‍යාස වලට එමු. හරි 6 සහ 7 ඉගෙන ගත්ත කොටස් ගොඩක් මතක් කරගන්න වෙනවා. හරි. දැන් අපි ඉස්සෙල්ලාම ළමයි මේ භාග සංඛ්‍යාවක් කියලා කියන්නේ මොකද්ද? භාග සංඛ්‍යාවක්. පොදුවේ කියන්නේ භාග. හරිද? පොදුවේ කියන්නේ භාග මහ ප්‍රාණ වයන්න. භාග සංඛ්‍යාවක් කියලා කියන්නේ මොකක් හරි මේ සම්පූර්ණ එකකින් කිසියම් පංගුවක් නේද? හිතන්නකෝ අපි පාන් ගෙඩියක් සම්පූර්ණ එකක් මේ පාන් ගෙඩියක්. පාන් ගෙඩියක් අරගෙන මම මේක ළමයි සමාන පංගු බෙදනවා එක්ක දෙකකට බෙදන්න පුළුවන් නේ? 3කට බෙදන්න පුළුවන්
4කට බෙදන්න පුළුවන්. නේ 6කට බෙදන්න පුළුවන්, 10කට බෙදන්න පුළුවන්. හරි 20කට 30කට බෙදන්න පුළුවන්. මේ පාන් ගෙඩිය මේ සම්පූර්ණ ගෙඩිය සම්පූර්ණ එක මම හිතන්නකො සමාන පංගු 4කට බෙදනවා. සමාන පංගු 4කට බෙදනවා. නේ 4කට බෙදලා මම මේකෙන් පංගු 3ක් ගන්නවා. පංගු 3ක් නේ. එතකොට අපිට මේ අඳුරු කරපු ප්‍රමාණය ලිව්ව හැකි භාග සංඛ්‍යාවක් ලෙස කොහමද? 4කට බෙදලා පංගු 3ක් ගත්තා. 4න් පංගු 3යි නේ. එතකොට මේකට අපි කියන්නේ ලවය. මේ උඩ තියෙන ඉලක්කමට කියන්නේ ලවය. යට ඉලක්කමට කියන්නේ හරය. හරි. ළමයි මේ ඉරෙන් කියවෙන්නේ ළමයි බෙදීම. හරි මෙන්න මේ ඉරෙන් කියවෙන්නේ බෙදීම. හරි 3 බෙදීම 4. 3 බෙදීම 4. හරි 4න් පංගු 3යි. පාඩ කරපු ප්‍රමාණය. පාඩ නොකරපු ප්‍රමාණය 4න් පංගු 1යි නේ. හරි 4න් පංගු 1යි. හරි එතකොට මේකේ ලවය 1යි හරය 4යි. හරි මේ ඉරෙන් කියන්නේ බෙදීම. ඊට පස්සේ ඕගොල්ලන්ට මතකයි භාග වර්ග නේ. භාග වර්ග ගත්තොත් මොනවද ඉගෙන ගත්ත භාග වර්ග? මම පොඩ්ඩක් මතක් කරන්නම් 6 දී සහ 7 දී ඉගෙන ගත්තේ ඒවා. හරි භාග වර්ග ගත්තොත් ළමයි ඕගොල්ලන්ට එකක් මතක ඇති. භාග වර්ග මොනවද? ඕගොල්ලෝ අපිට හම්බ වෙන විවිධ භාග වර්ග. එකක් කියන්නේ. ඔව් හොඳයි. ඒකක භාග. හරි. හරිද භාග වර්ග. එකක් තමයි ළමයි ඒකක භාග. මොනවද? ඒකක භාග. ඒකක භාග කියලා කියන්නේ මොනවද? ළමයි ඒකක භාග කියලා කියන්නේ මොනවද? භාග සංඛ්‍යාවක ලවයේ ඉලක්කම එකක් වුණොත් අපි කියනවා එම භාග ඒකක භාග කියලා. උදාහරණ මොනවද? හරි උදාහරණ දෙකෙන් පංගු 1 නේ. හරි 3න් 1 4න් 1 5න් 1 නේ ඕන තරම් ලියුව හැකියි. 10න් 1 20න් 1 15න් 1 මේවට කියන්නේ ඒකක භාග. හරි ඊට පස්සේ ඕගොල්ලෝ ඉගෙන ගත්තා සත්‍ය භාග. නැත්නම් අපි කියනවා නියම භාග කියලා. නියම භාග. හරි ඒ කියන්නේ ළමයි හරයට වඩා ලවයේ ඉලක්කම. හරි මම මේ තාම මේ 8 පන්තිව පටන් ගත්තේ නෑ. බය වෙන්න එපා. මේ මම තාම මතක් කරන්නේ 6 7 ඒවා. හරි මම පොඩ්ඩක් මතක් කරනවා. මොකද අපිට මේවා දැන් නිතරම ඕනි ළමයි. 6 දී සහ 7 දී ඉගෙන ගත්ත ඒවා මොකුත් තාම ලිව්වේ නෑ. හරි සත්‍ය භාග නැත්නම් නියම භාග. උදාහරණ මොනවද? ළමයි හරයට වඩා ලවය කුඩා වන භාග. හරි අපි ගත්තොත් නේ 4න් පංගු 3. හරිද? 10න් පංගු 7 නේ. හරේ ඉලක්කමට වඩා ලවයේ ඉලක්කම කුඩා වෙන්න ඕනේ. හරි 15න් පංගු 9. හරි ඔය වගේ අපිට ඕන තරම් ලියුව හැකියි. ඒකක භාගයක් තමයි මොකද වෙන්නේ? ඒකක භාග වුණත් තත්ත්ව භාග වලට අයත් වෙනවා. ඇයි හරයට වඩා ලවය පොඩි? හරි. ඉතින් මේව ළමයි තත්ත්ව භාග. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතක ඇති තුල්්‍ය භාග. තුල්්‍ය භාග. තුල්්‍ය භාග කියලා කියන්නේ මොනවද? විශාලත්වයෙන් සමාන භාග. දැන් අපි උදාහරණයක් ගත්තොත් නේ දෙකෙන් එක කියන භාගයට තුල්්‍ය භාග ලියන්න කිව්වොත් මොකද්ද කරන්න ඕනේ? හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් අපිට ගුණ කරලා ලියුව හැකි නේ. මම හරයයි ලවයයි දෙකෙන් ගුණ කරොත් මොකක්ද එන්නේ? 1 වරක් 2 2යි 2 වරක් 2 4යි. ඒ කියන්නේ තමයි දෙකෙන් එකට තුල්්‍ය භාගයක් තමයි 4න් පංගු 2 නේ. දැන් හිතන්නකෝ අපි මොකක් හරි සම්පූර්ණ එකක් පාන් ගෙඩියක් සමාන පංගු 2කට කපලා එකක් ගත්තත් එකයි සමාන පංගු 4කට කපලා කෑලි දෙකක් ගත්තත් එකයි. හරි එකම ප්‍රමාණයක් නේද දෙන්නේ. නැත්නම් සමාන පංගු 6කට කපලා කෑලි 3ක් ගත්තත් එකයි නේ. හරි තුල්්‍ය භාගය. දැන් මට ඕන නම් මේකේ උඩයි යටයි 3ෙන් ගුණ කරන්න පුළුවන්. 3ෙන්. හරි එතකොට එන්නේ 1 වරක් 3 3යි 2 වරක් 3 6යි දැක්කද? දෙකෙන් එකට තුල්්‍ය භාගය. එහෙම නැත්නම් ළමයි අපිට ආයෝන් නම් පුළුවන් හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් බෙදලා අර භාග සංඛ්‍යාවක් අපි සරලම ආකාරයෙන් ලියන්න කිව්වොත් ඒත් ඒ විදිහටම තමයි කරන්නේ නේ. දැන් මේක නම් හරයයි ලවයයි බෙදන්න බෑ. තවවත් නේද? ගුණ කරන්න තමයි වෙන්නේ. දැන් හිතන්නකෝ මේ වගේ භාගයක්. හරි 20න් පංගු අපි දෙනවා මෙහෙම. අපි ගමු 20න් පංගු 16. හරි මේකේ ඔයගොල්ලන්ට දැන් 20න් පංගු 16ට තුල්්‍ය භාග ලියන්න කිව්වොත් මොකද කරන්න පුළුවන්? ඕන්න උඩයි යටයි ගුණ කරන්නත් පුළුවන්. හරි දෙකෙන් තුනෙන් හතරෙන් ගුණ කරන්නත් පුළුවන්. හරි දෙකෙන් ගුණ කරොත් කීයද එන්නේ? උඩයි යටයි දෙකෙන් ගුණ කරොත් කීයද? තුල්්‍ය භාගයක් 20න් 16ට 16 වරක් 2 32යි 20 ඒවා දෙකක් ඔන්න. ඒත් හරි 40න් 32යි. උඩයි යටයි ළමයි අපිට බෙදලා ලියන්නත් පුළුවන්. හරි උඩයි යටයි බෙදලා ලියන්නත් පුළුවන්. මම හිතන්න උඩයි යටයි බෙදනවා දෙකෙන්. 16 දෙකෙන් බෙදුවාම කීයද?
8යි. 22කින් බෙදුවාම කීයද? ඈ 10යි. අන්න 10න් පංගු 8. ඒකත් තුල්ලේ භාගය. පැහැදිලිද? ඕන උඩයි 8යි 4න් බෙදන්න පුළුවන්. නේ? උඩයි 8යි 4න් බෙදන්න පුළුවන්. ඉතින් ඒවා ළමයි තුල්ලේ භාග. ඊට පස්සේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තා අංක 4 විෂම භාග. මේ ඉගෙන ගත්තේ ඈ විෂම භාග. විෂම භාග. විෂම භාග කියලා කියන්නේ මොනවද? භාග සංඛ්‍යාවක හරයට වඩා ලවය විෂමයි විශාල වන භාග. හරි උදාහරණ මොනවද? උදාහරණ ඈ 5න් පංගු 7 විෂමයි කියන්නේ හරේ ඉලක්කමට වඩා ලවයේ ඉලක්කම ලොකුයි. හරේ ඉලක්කමට වඩා ලවයේ ඉලක්කම පොඩි නම් ඒවා නියම භාග. සත්‍ය භාග. නැත්තම් නියම භාග. විෂම භාග කියන්නේ හරයට වඩා ලවයේ ලොකු භාග. හරි 9න් පංගු 11 නේ. හරි ඔය වගේ ඕන තරම් ලියුව හැකියි. මතකද මම මේ මතක් කරලා යන්නේ 7 දී ඉගෙන ගත්තේ ඒවා. 6 දී සහ 7 දී. හරි ඊට පස්සේ ඉගෙන ගත්තා අන්තිම එක මොකද්ද? මිශ්‍ර භාග. අපි නැත්තම් මිශ්‍ර සංඛ්‍යා කියලා කියනවා. මිශ්‍ර භාග හේවත් මිශ්‍ර සංඛ්‍යා. හරි මිශ්‍ර භාග නැත්තම් මිශ්‍ර සංඛ්‍යා. ඒ කියන්නේ ළමයි පූර්ණ සංඛ්‍යාවකුයි භාග සංඛ්‍යාවකුයි එකට මිශ්‍ර වෙලා තියෙන භාග. උදාහරණයක් 2යි. හරිද? 5න් පංගු 3යි. උදාහරණ මිශ්‍ර භාග වලට සම්පූර්ණ ඒවා දෙකකුයි තව එකකින් 5න් පංගු 3කුයි. තේරෙනවද? මේක තේරුම සම්පූර්ණ පාංගෙඩි 2යි තව පාංගෙඩියක් 5කට කපලා පංගු 3කුයි. හරි? ඊට පස්සේ තව හරිද? 7යි 10න් පංගු 3යි. ඒක තේරුම මොකද්ද? සම්පූර්ණ ඒවා 7කුයි තව එකකින් 10න් පංගු 3කුයි. තේරෙනවද? හරි පාංගෙඩි 7යි තව පාංගෙඩියකින් 10කට කපලා පංගු 3කුයි. තේරෙනවද? මේවට අපි කියන්නේ ළමයි මිශ්‍ර භාග හේවත් මිශ්‍ර සංඛ්‍යා. හරි ඊට පස්සේ ඕගොල්ලන්ට මතකද අපිට ළමයි පුළුවන් මේ මිශ්‍ර භාගයක් විෂම භාගයක් බවට හරවන්න. මිශ්‍ර භාගයක් විෂම භාගයක් බවට හරවන්න පුළුවන්. විෂම භාගයක් මිශ්‍ර භාගයක් බවට හරවන්නත් පුළුවන්. කොහොමද කරන්නේ? මේ දන්නකෝ මම ගන්නවා මෙන්න මේ 2යි 5න් 3 කියන මිශ්‍ර භාගය. අපිට ඕනේ ඕක විෂම භාගයක් බවට හරවන්න. කොහොමද හරවන්නේ? ඔන්න බලා ගන්න ඈ. හරවන විදිය. හරි. දැන් මේක හැරෙව්වහම එන්න ඕනේ විෂම භාගයක් නේ. මේවයි ගන්නෙ. මේ හරේම තමයි ළමයි විෂම භාගේ හරයට එන්නේ. හරේ පහ නම් පහමයි එන්නේ. මෙතන ලවයේ එන්නේ ළමයි මෙහෙමයි. මේ පූර්ණ සංඛ්‍යාවයි හරයයි ගුණ කරන්න ඕනේ. මතක තියාගන්න. මෙතන ඉස්සරහා තියෙන පූර්ණ සංඛ්‍යාවයි මේකේ හරයයි ගුණ කරනවා. දෙවරක් පහ කීයද? දෙවරක් පහ 10යි. ඒකට උඩ තියෙන ලවයේ ඉලක්කම එකතු කරන්න ඕනේ. ඔව් 13යි හොඳයි ජයන්ද. අර දෙවරක් පහ 10යි 3යි 13යි. එහෙනම් ළමයි මෙතන එන්නේ 13. අන්න දැක්කද අපිට මිශ්‍ර භාගය විෂම භාගයක් බවට හරවන්න පුළුවන්. එතකොට එන්නේ 5න් පංගු 13යි. 5න් පංගු 13යි. ඒ වගේම අපිට විෂම භාගයක් දුන්නොත් මම මේක වන්නම්කෝ මේ 5න් පංගු 13. විෂම භාගයක් දුන්නොත් ඕක මිශ්‍ර භාගයකට හරවන්නත් පුළුවන්. ඒකත් බලා ගන්න. විෂම භාගයක් දුන්නොත් මිශ්‍ර භාගයකට හරවන්න පුළුවන්. එතකොට පූර්ණ සංඛ්‍යාවකුයි භාග සංඛ්‍යාවකුයි එන්න ඕනේ. නේ? එතකොට ළමයි මේ පූර්ණ සංඛ්‍යාව ගන්න මෙහෙමයි. මේ උඩ තියෙන ඉලක්කවලට යට තියෙන ඉලක්කමේ ඒවා කීයක් තියෙනවද බලන්න ඕනි ඉස්සෙල්ලාම. 13ට පහේ ඒවා කීයක් තියෙනවද? 13ට පහේ ගඩවල් කීයක් තියෙනවද? උඩ ඉලක්කමට යට ඉලක්කමේ ඒවා කීයක් තියෙනවද බලන්න ඕනි ඉස්සෙල්ලාම. ඔව් 13ට පහේ ඒවා 2යි. ඒක තමයි ළමයි මෙතන පූර්ණ සංඛ්‍යාවට එන්නේ. තේරෙනවද? ඔව් 13ට හොඳයි රශ්මි. හරිද? 13ට පහේ ගොඩවල් 2යි. පහේ ගොඩවල් දෙකක් අපි දැන් ගත්තා. මේ පහේ ගොඩවල් දෙකක් අරන් මෙතනින් දැම්මා. ඒ කියන්නේ 13න් පහේ ගොඩවල් දෙකක් ගත්තා කියන්නේ අපි කීයක් අරන්ද? පහේ ගොඩවල් දෙකක් කියන්නේ 10ක් අරන්. 13න් 10ක් ගත්තා නම් තව ඉතුරු කීයද? 3යි. හොඳයි. තව ඉතුරු 3යි. අන්නේ ඉතුරු 3 තමයි ළමයි. මෙතන දැන් භාග සංඛ්‍යාවක් ලියන්නේ මේ. ඒ ඉතුරු 3 තමයි මෙතන ලවයට ලියන්නේ. හරයට ලියන්නේ. මේ හරියම තමයි. පහ නම් පහ. දැක්කද මේ? 2යි 5න් 3 එනවා. ඔන්න ඔය ටික තමයි අපි 7 දී ඉගෙන ගත්තේ. 6 දී සහ 7 දී. අන්තිමට ඉගෙන ගත්තා භාග සංඛ්‍යා එකතු කරන්න සහ අඩු කරන්න. හරි. භාග සංඛ්‍යා එකතු කරන්න සහ අඩු කරන්න ඉගෙන ගත්තා. හොඳයි. හරි. අපි පොඩි ගණන් කිහිපයක් කරමු. භාග සංඛ්‍යා එකතු සහ අඩු කරන ගණන්. හරි. දැන් මේවා මම ආයෙ ලියන්න දෙන්නේ නැහැ ළමයි. මේවා 6 දිත් කරා 7 දිත් තිබ්බන්නේ. දැන් ආයෙ ලියන්න ඕනේ නැහැ.
හරි භාග සංඛ්‍යාවක් කියලා කියන්නේ මොකක්ද කියලා අපි ලිව්වනේ. සම්පූර්ණ එකකින් කිසියම් පංගුවක් භාග සංඛ්‍යාවක් ලෙස හැඳින්වේ. හරි ලියන්න මෙහෙම. සම්පූර්ණ එකකින් ලිව්වද අපි ඒක භාග සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා? ලිව්වද නැද්ද? නෑ ලියන්න. සම්පූර්ණ එකකින් සම්පූර්ණ එකකින් සම්පූර්ණ එකකින් කිසියම් පංගුවක් භාග සංඛ්‍යාවක් ලෙස හැඳින්වේ. භාග සංඛ්‍යාවක් ලෙස හැඳින්වේ. හරි. මම පොඩි ප්‍රශ්න කිහිපයක් මේ කරපු ඒ වලින්ම දෙන්නම් මතක් වෙන්නත් ඒක ලියන්න ප්‍රශ්න අංක 1. ප්‍රශ්න අංක 1 මම මෙහෙම ප්‍රශ්නයක් දෙනවා. හරිද? 4න් පංගු 3ක් යනු 4න් එකේ ඒවා හිස් තැනක් 4න් එකේ ඒවා එතන කී. හරි මේ හිස් තැනට ගැලපෙන අගේ දාන්න බලන්න. ප්‍රශ්නාංක 1 රෝමි ලක්කන්න එක 4න් පංගු 3ක් යනු 4න් පංගු එකේ ඒවා කීයක්ද? කීයද? ඔව් හොඳයි 3යි. හරි. අපි මේ 6 7 ඉගෙන ගත්ත ඒවා වලින් ප්‍රශ්න කීපයක් මම දෙනවා තනියම කරන්න ඕනේ වරද්දන්න බෑ. හරි. ඊට පස්සේ 5න් පංගු 2ක් යනු හිස් තැනක් ඒවා දෙකකි. මෙන්න මේ හිස් තැනට එන අගේ දාන්න. 5න් පංගු 2ක් යනු හිස් තැනක් ඒවා දෙකකි. හොඳයි. ඔව් හරි. ඔව් හැමෝම උත්තර දාන්න. ටක් ගාලා. හරි මට කියන්න 5න් 2ක් යනු කීයෙන් එකේ ඒවා දෙකකිද? 5න් එකේ ඒවා දෙකකිනේ. ඔව් 5න් පංගු 2ක් කියලා කියන්නේ ළමයි 5න් එකේ ඒවා. 5න් පංගු එකේ ඒවා දෙකක්. 5න් පංගු 2ක් කියලා කියන්නේ 5න් එකේ ඒවා දෙකක්. ඊට පස්සේ හිස් තැනක් යනු 10න් එකේ ඒවා 7කි. 10න් එකේ පංගු 7ක් කියලා කියන්නේ 10න් පංගු 7යි. හොඳයි. 10න් පංගු මෙතන 7 එන්නේ. 10න් පංගු 7යි. හරි හොඳයි. ඒ තුන තේරෙනවද? හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ 2 තුල්ලේ භාග දෙක බැගින් ලියන්න. හරි ලියන්න බලන්න. 10න් පංගු 3ට තුල්ලේ භාග දෙකක් ලියන්න. 20න් පංගු 16ටත් තුල්ලේ භාග දෙකක් ලියන්න. ටක්කාලා. මම දැන් ඔය ටික මතක් කරා මෙච්චරලා විනාඩි 15ක් අරන්. දැන් මේ මතක් කරපු ඒවා මතක් වෙන්නේ නැවත මේ ප්‍රශ්න ටික ලියන්න ඕනි උත්තර. 6 7 භාග වල ඉගෙන ගත්ත කොටස්. තුල්ලේ භාග දෙක බැගින් ලියන්න. ඉක්මනට ලියන්න. 10න් පංගු 3ට තුල්ලේ භාග දෙකක් ලියන්න ඕනේ. 20න් පංගු 16ටත් තුල්ලේ භාග දෙකක් ලියන්න ඕනේ.
පුතාලා ඉක්මන් කරන්න. හරි මේවා ඔයගොල්ලෝ 6 දී 7 දී ඉගෙන ගත්තනේ. අමතක වෙන්න බෑ. දිගටම ඕනේ 10ට යද්දි 9ට යද්දි ඊට පස්සේ 11 පන්තියට යද්දි මේ සාමාන්‍ය පෙළ විභාගයටත් මේවා අහනවා. දිගටම ඉතින් එනවා ළමයි භාග. හරි ගණන් පේපර්ස් වල මේ හැමතිස්සෙම භාග ගණන් තියෙනවමයි. නැති වෙන්නේ නැහැ කවදාවත්. හරි දැන් මෙතන තුල්ලේ භාග ලියාදී දැන් උඩයි යටයි සංඛ්‍යාවකින් බෙදලා ලියන්නත් පුළුවන් ගුණ කරලා ලියන්නත් පුළුවන් එකම සංඛ්‍යාවකින්. මේක නම් බෙදන්න බෑනේ. උඩයි යටයි සංඛ්‍යාවකින්නේ. යට දෙකෙන් බෙදුවට උඩ දෙකෙන් බෙදන්න බෑනේ ළමයි. සංඛ්‍යා දෙකම ඒ සංඛ්‍යාවෙන් බෙදෙන්න ඕනේ. බෙදනවා නම් ගුණ කරන්න පුළුවන්. හරි ගුණ කරොත් උඩයි යටයි දෙකෙන්. එන තුල්ලේ භාගෙ මොකද්ද? ඔව් 3 වරක් 2 6යි 10 වරක් 2 20යි 20න් පංගු 6යි. හරි. ඊට පස්සේ තව එකක් ලියන්න ඉබේ. නේ? උඩයි යටයි වම 3න් ගුණ කරොත් උඩයි යටයි 3න් ගුණ කරොත් මොකක්ද එන්නේ? හොඳයි. හරි උත්තර ගත්තේව දාන්න. උඩයි යටයි 3න් ගුණ කරොත් ඔව් කී දෙන්නේ 3 වරක් 3 9යි 10 වරක් 3 30යි 30න් පංගු 9යි 30න් පංගු 9යි. හරි. තුල්ලේ භාග දෙකක් ලිව්වා. 20න් පංගු 16ට. දැන් මේකේ ළමයි ඕනනම් අපිට උඩයි යටයි ඕන ගුණ කරන්න පුළුවන්. දෙකෙන් ගුණ කරොත් කීය දෙන්නේ? 16 දෙකක් ඔව් 32යි 20 දෙකක් 40යි නේ. උඩයි යටයි දෙකෙන් බෙදන්නත් පුළුවන් නේ. උඩයි යටයි 4න් බෙදන්නත් පුළුවන්. හරි. මම උඩයි යටයි දෙකෙන් බෙදුවොත් උඩයි යටයි බෙදලා ලියන්නත් පුළුවන් ගුණ කරලා ලියන්නත් පුළුවන්. එකම සංඛ්‍යාව. එන්නේ උඩයි යටයි දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදන්න. නැත්නම් 4න් බෙදෙනවනේ. 4න් බෙදුවත් හරි. 16 දෙකෙන් බෙදුවොත් 8යි. 20 දෙකෙන් බෙදුවොත් 10යි. ඔන්න තුල්ලේ භාගයක්. උඩයි යටයි 4න් බෙදුවොත් 16 4න් බෙදුවොත් 4යි 20 4න් බෙදුවොත් 5යි. 5න් පංගු 4යි එන්නේ. හරි කොහොම හරි තුල්ලේ භාග දෙකක් ලියන්න. හරි. පැහැදිලිද? හරි. ඊට පස්සේ ළමයි ප්‍රශ්නාංක 3 සරලම ආකාරයෙන් දක්වන්න. සරලම ආකාරයෙන් දක්වන්න. මොකද මේ සරලම ආකාරයෙන් දක්වන්න කියන්නේ? සරලම ආකාරයෙන් දක්වන්න. හරිද? සරලම ආකාරයෙන් ඔව් ඒ කියන්නේ ළමයි සරලම ආකාරයෙන් දක්වන්න කිව්වොත් භාග සංඛ්‍යාවක් තියලා අපි ගමුකෝ 20න් පංගු 16. 20න් පංගු 16. දැන් ළමයි අපි භාග ගණන් දැන් අපේ භාග සංඛ්‍යා එකතු කරනවා භාග සංඛ්‍යා අඩු කරන්න තියෙනවා. දැන් අපිට මේ පාඩමේ භාග සංඛ්‍යා ගුණ කරන්න තියෙනවා. හරිද? එතකොට අපි එන උත්තරේ අවසාන පිළිතුර භාග සංඛ්‍යාවක් නෙමෙයි උත්තරේට. ඒක ළමයි උපරිම සරලම කරලා කියන්න ඕනේ. සරලම ආකාරයෙන් තිබ්බොත් තමයි පිළිතුර අපි හරි කියලා ගන්නෙ. නැතත් කමක් නැහැ. ඉතින් හැබැයි අපි ගණන් හදද්දී මතක තියාගන්න සමහරලාට ලකුණු එහෙම කැපෙන්න පුළුවන් පේපර් එකේ. සරලම ආකාරයෙන් තිබ්බේ නැත්තම්. සරලම ආකාරයෙන් තියන්න ඕනේ. දැන් උදාහරණයක් අපිට ගාණක් හදාගෙන යද්දි ළමයි එනවා 20න් පංගු 16යි කියලා උත්තරේ. මේ භාග ගාණක් එකතු කරලා හරි අඩු කරලා හරි මේ ಗುಣ කරලා හරි ඔහොම ගාණ හදාගෙන ගියාට පස්සේ අන්තිම උත්තරේ එනවා 20න් පංගු 16යි කියලා. එතකොට අපි ඒක සරලම ආකාරයෙන් ලියන්න ඕනේ. එතකොට අපි කරන්න ඕන ළමයි උඩයි යටයි. උඩයි යටයි උඩ තියෙන සංඛ්‍යාවයි යට තියෙන සංඛ්‍යාවයි බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාවෙන් බෙදන්න ඕනේ. කීයෙන්ද බෙදෙන්නේ? උඩයි යටයි දෙකෙනුත් බෙදෙනවා උඩයි යටයි හතරෙනුත් බෙදෙනවා. අපි බෙදන්න ඕනේ ලොකුම සංඛ්‍යාවෙන්. කීයෙන්ද? ඔව් 4ෙන්. හරි උඩත් 4ෙන් බෙදෙනවා යටත් 4ෙන් බෙදෙනවා. උඩයි යටයි බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාවෙන් බෙදන්න ඕනේ. 16 4ෙන් බෙදුවොත් කීයද? 4යි 20 4ෙන් බෙදුවොත් 5යි. මේ තුල්ලේ භාගයක් තමයි ලියන්නේ. හැබැයි සරලම ආකාරයෙන් අපි ගන්න ඕනේ හින්දා තමයි මෙහෙම කරේ. තුල්ලේ භාග. හරි. වැරද්දක් නැහැ නේ 20න් පංගු 16 කිව්වත් 5න් පංගු 4 කිව්වත් තුල්ලේ භාග. හරි තනියම කරන්න. 30න් පංගු 10. සරලම ආකාරයෙන් දක්වන්න.
49න් පංගු 21. ඉක්මන් කරන්න. ඔව් දෙවෙනි එකට කී දෙන්නේ? පිතුමි. ඔව් හරි. රශ්මි හරි හොඳයි. එතන මේකේ ළමයි ගත්තොත් අපි කී දෙන්නේ? උඩයි යටයි අපිට 30න් පංගු 10 තියෙන්නේ නේ. 30න් පංගු 10 උඩයි යටයි අපිට කීයෙන්ද බෙදන්න පුළුවන්? සරල කරද්දී 10න් නේ. ඔව්. උඩත් 10න් බෙදුව හැකි යටත් 10න් බෙදුව හැකි. එතකොට අපිට එනවා 10 10න් බෙදුවාම 1යි. 30ට 10 ඒවා 30 10න් බෙදුවාම 3යි. 3න් 1යි එන්නේ. 3න් 1යි. හරි හොඳයි. ඊට පස්සේ අන්තිම එක 49න් පංගු 21. උඩයි යටයි කීයෙන්ද බෙදෙන්නේ? ඈ ඔව් හොඳයි 7න්. හරි 7 වරක් චක් කරේනේ 21ත් එනවා 49ත් එනවා. උඩයි යටයි 7න් බෙදන්න. උඩයි යටයි 7න්. එතකොට 21ට 7 ගොඩවල් 3යි. 49ට 7 ගොඩවල් 7යි නේ. 7න් පංගු 3යි. හොඳයි. හරි. ඊළඟට ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4 ප්‍රශ්නාංක 4 ආරෝහණ පිළිවෙලට සකස් කරන්න. හරිම භාග සංඛ්‍යා කිහිපයක් දෙනවා ළමයි. ඕගොල්ලෝ ආරෝහණ පිළිවෙලට සකස් කරන්න. ඒ කියන්නේ කුඩාම භාගයේ ඉඳන් විශාලම භාගය දක්වානේ. හරි. කුඩාම භාගයේ ඉඳන් විශාලම භාගය දක්වා. පහෙන් එක දෙකෙන් එක හතෙන් එක. මෙන්න මේ භාග තුන ආරෝහණ පිළිවෙලට සකස් කරන්න තියෙන්නේ. කුඩාම භාගයේ ඉඳන් විශාල භාගය දක්වා. හරි. දැන් මේක මෙහෙමයි හිතන්නේ. කොහොමද හිතන්නේ? පහෙන් එකද දෙකෙන් එකද හතෙන් එකද? ඔතනින් ළමයි කුඩාම භාගය කොහොමද අපි හොයාගන්නේ? මෙහෙම හිතන්නකෝ. මං ගේනවා පාංගෙඩි 3ක්. හරිද? පාංගෙඩි 3ක් ගේනවා. හරි. දැන් මේකේ නිරූපණය කරලා තියෙන්නේ පහෙන් එකක් නේ. එක පාංගෙඩියක් 5කට බෙදලා එක කෑල්ලක් ගන්නවා. පාංගෙඩිය 5කට කපලා එක කෑල්ලක් ගන්නවා. අන්න පහෙන් එක කියන ප්‍රමාණය. අනිත් පාංගෙඩිය දෙකකට කපලා එක කෑල්ලක් කරන්. අනිත් පාංගෙඩිය සමාන කොටස් දෙකකට කපලා එක කෑල්ලක් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ලොකු කෑල්ලක් එන්නේ. ඒ පාංගෙඩිය ළමයි දෙකකට කියන්නේ හරි මැදින්නේ කපන්නේ. හරි මැදින් කපලා එක කෑල්ලක් ගත්තාම පාම් භාගයක් එනවා. දෙකෙන් එක. 5කට කපලා කෑල්ලක් ගත්තාමනේ පොඩි කෑල්ලක් එන්නේ. පොඩි ප්‍රමාණයක්. පාංගෙඩිය 7කට කපලා කෑල්ලක් ගත්තොත් තවත් චුට්ටක් එන්නේ. මේ පාංගෙඩිය කෑලි 7කට කපලා සමාන කෑලි 7කට කපලා කෑල්ලක් ගත්තොත් චුට්ටක් එන්නේ. ගොඩක් මාඩුයි නේ. එන ප්‍රමාණය. එහෙනම් පොඩිම භාගي මොකද්ද? ඔව් 7න් පංගු 1. 7න් පංගු 1ට වඩා ළමයි ලොකුයි 5න් පංගු 1. 5න් පංගු 1. ඊටත් වඩා ලොකුයි 2න් පංගු 1. ඔව් හරි. ළමයි මම මොකද්ද මේ දාලා තියෙන ලකුණක් මොකද්ද? අමුතු ලකුණක් දාලා දෙනවා මේ. ඔය ලකුණ මොකද්ද? කාටද මතක? ඈ? මේ ලකුණට අපි නමක් කියනවා. විශාලත්ව ලකුණ නෑ එහෙම නෙමෙයි අපි ඒක එහෙම කිව්වට කමක් නෑ අපි ඒකට නමක් කියනවා මොකද්ද ඈ අසමානතා මතක නෑ අසමානතා ලකුණ ඔව් හරි දැන් මේකට ලියන්න මොකද්ද මේකට කියන්නේ ළමයි මොකද්ද
මේ ලකුණට කියන්නේ මොකද්ද? සමානතා ලකුණ. නේ? මේකට කියන්නේ සමානතා ලකුණනේ. දෙපැත්ත සමානයි. එතකොට මේක දැම්මහම ළමයි එක පැත්තක් කුඩයි, එක පැත්තක් විශාලයි. ඔය කුඩා පැත්ත වෙන්නේ කට වැහිච්ච පැත්ත. මේකේ කට වැහිච්ච පැත්ත තමයි කුඩා පැත්ත. නේ? කට වැහිච්ච පැත්ත තමයි කුඩා පැත්තට අපි දාන්න ඕනේ. විශාල පැත්තට තමයි කට ඇරිච්ච පැත්ත දාන්න ඕනේ. දැන් 7න් 1යි 5න් 1යි ගත්තොත් 7න් 1නේ කුඩා, 7න් 1 පොඩි, ඊට වඩා 5න් 1 ලොකුයි. ඊටත් වඩා 2න් 1 ලොකුයිනේ. නේ? 5න් 1යි 2න් 1යි ගත්තොත් 5න් 1 පොඩි, 2න් 1 ලොකුයිනේ. එහෙම ලිව්ව හැකිය. මතකයිද ඒවා? හරි ඊළඟ එක තනියම කරන්න. හරි. ඊළඟ මම ඕගලන්ට දෙනවා 10න් පංගු 5. 10න් පංගු 7. 10න් පංගු 3. හා. ටක් ගාලා හදන්න බලන්න ආරෝහණ පිළිවෙලට. ආරෝහණ පිළිවෙලට හදන්න. හරි ඉවරද ළමයි ආරෝහණ පිළිවෙලට හැදුවද? හරි දැන් මෙතන බලන්න එහෙම හිතන්නකෝ. දැන් මේකේ හැම භාගයකම මේ හරේ තියෙන අගේ සමානයි. ඔක්කොම 10න් පංගුනේ. 10න් පංගු 5, 10න් පංගු 7, 10න් පංගු 3 නේ. දැන් මෙතනත් මෙහෙම හිතන්නකෝ පාන් ගෙඩි 3ක් ගේනවා. මේකේ ළමයි හැම පාන් ගෙඩියක්ම කපලා තියෙන්නේ පංගු 10කට. හැම පාන් ගෙඩියක්ම මේ පාන් ගෙඩිය අපි 3ක් ගෙනල්ලා හැම පාන් ගෙඩියක්ම සමාන පංගු 10කට කපනවා. කපලා මෙතන පංගු 5ක් අරන් තිනවා. නේ එක සමාන පංගු 5ක් එන්නේ. එක සයිස් පංගු 5ක්. මෙතනත් ඒ සයිස්ම පංගු 7ක් එන්නේ. මේ එකම සයිස්. මේ පාම් පෙත් එක සයිස් එක මේකේ සමානයි. ඇයි එකම පංගු ගානකටනේ කැපුවේ. මේකේ ළමයි එක එක පංගු ගානට කැපුවාම පාන් ගෙඩිය එක එක සයිස් එන්නේ පෙති වල. තේරුණාද? ඔව් මෙතන එකම සයිස් පෙති 5ක් තියෙනවා. මේකේ එකම සයිස් පෙති 7යි. මේකේ එකම සයිස් පාම් පෙති 3යි. එතකොට වැඩිම ප්‍රමාණයක් එන්නේ 10න් පංගු 7 නේ. අඩුම ප්‍රමාණයක් එන්නේ 10න් පංගු 3. හොඳයි. 10න් පංගු 3 තමයි පොඩිම. ඊට වඩා ලොකුයි 10න් පංගු 5ක් ගත්තාම. ඊටත් වඩා ලොකුයි 10න් පංගු 7ක් ගත්තාම. හරි නේද? හරි. ඊළඟට ප්‍රශ්නාංක 5. හරිද? විෂම භාග බවට විෂම භාග වලට හරවන්න. හරි විෂම භාග වලට හරවන්න තියෙන්නේ පළවෙනි එක 1යි 3න් 1යි. මිශ්‍ර භාග විෂම භාග වලට හරවන්න. දෙවෙනි එක 4යි 7න් 3යි. තුන්වෙනි එක 10යි 10න් 9යි. හරි ඔය භාග මිශ්‍ර භාගනේ. මේ මිශ්‍ර භාග ටික ළමයි විෂම භාග වලට හරවන්න ඉක්මනට. මම කලින් ගානක් හදලත් පෙන්නුවා 7 ඉගෙන ගත්තේ ඒවා.
හරි. හොඳයි. ඉවරයි. ඉක්මනට හදන්න ඕ. හරි. බලමු හරිද කියලා. හරි. 1යි 3න් පංගු 1. මිශ්‍ර භාගයක් නේ. කොහොමද ලා මේක විෂම භාගයකට හරවන්නේ? හරයට එන්නේ මේ හරයමනේ 3යි. නේ? හරය 3යි. ලවය ගන්නේ කොහොමද? මේ සංඛ්‍යාවයි හරයයි ගුණ කරන්නේ. 1 වරක් 3 3යි. ඒකට මේ උඩ ඉලක්කම එකතු කරන්න. 1 වරක් 3 3යි මේකයි 4යි. හොඳයි. 3න් පංගු 4යි. මේකේ හරය කීයද? 7යි. එහෙනම් 7මයි එන්නේ. ලවේ ඉලක්කම ගන්න කොහොමද? මේ දෙක ගුණ කරා. 4 වරක් 7 නේ. 4 වරක් 7 28යි. ඒකට මේ උඩ 3 එකතු කරන්න. 28යි 3යි කීයද? 31යි. හොඳයි. 7න් පංගු 31යි. අන්තිම එක හරය 10යි. එහෙනම් මෙතන හරය 10මයි එන්නේ. උඩ ඉලක්කම කොහොමද එන්නේ ලවේ? මේ දෙක ගුණ කරන්න. ලේසි. 10 වරක් 10 100යි. 10 වරක් 10 100යි. මේ 9 එකතු කරොත් 109යි. හොඳයි. හරි එන්නේ එතන 10න් පංගු 109යි. නේ? 10න් පංගු 109යි. හරි. ගණන් තුනම හරිද? තුනම හරි කට්ටිය බලන්න. දැන් අපිට ඕනේ දිගටම ගණන් මෙතනින් පස්සේ හදද්දි ಗುಣ කරන එකතු කරන ගණන් දිනවනේ. හරි. ඕකේ අනිත් පැත්තේ ගණන් ටිකක් දෙන්නම්. 6 වෙනි එක මිශ්‍ර භාගවලට හරවන්න. මිශ්‍ර භාගවලට හරවන්න. මිශ්‍ර භාගවලට හරවන්න තියෙන්නේ මම ගණන් දෙන්නම් කීපයක් තුනක් විතර. හරි. විෂම භාග මිශ්‍ර භාගවලට හරවන්න තියෙන්නේ. හොඳයි. 2න් පංගු 5. 8න් පංගු 25. 11න් පංගු 125. හරි. ඔය විෂම භාග 3 මිශ්‍ර භාග වලට හරවන්න. තුනම ඉවර ළමයි ඉන්නවද? තාම නැද්ද? ඉන්නවා. ඉවරයි රශ්මි. තා වෙලාව වොන්ද හදන්න අනිත් ළමයි? හරි ඉවරයි. හොඳයි. දැන් බලමු. හරි දැන් මේ විෂම භාග ළමයි මිශ්‍ර භාග වලට හරවන්න තියෙන්නේ. හරි. එතකොට මෙතන මිශ්‍ර සංඛ්‍යාවකට හරවද්දී ඉස්සෙල්ලාම කොහොමත් හරේ දෙකමයි එන්නේ භාගේ. මෙතන අර පූර්ණ සංඛ්‍යාවක් එනවනේ ඉස්සරහටනේ. ඒක ගන්නෙ කොහොමද? මේ උඩ තියෙන සංඛ්‍යාවට යට සංඛ්‍යාව බලන්න කීයක් තියෙනවද කියලා. 5ට 2ඒව කීයක් තියෙනවද? 5ට 2 ගොඩවල් 2යි නේ. ඔව්. 2 ගොඩවල් 2යි තියෙන්නේ. 2 ගොඩවල් 2ක් ගත්තොත් 5න් කීයද? දෙවරක් 2 4ක් නේ. ඔව් 5න් 4ක් ගත්තොත් තව එකක් ඉතුරු වෙනවනේ. අන්න ඒක තමයි මෙතන භාගي උඩට එන්නේ. යටට එන්නේ මේ හරයම තමයි. 2යි 2කින් 1යි. මෙතන 25ට 8 ඒවා කීයක් තියෙනවද? 25ට 8 ගොඩවල් 8 වරක් 3 24යි. ඕ 8 ඒවා 3ක් ගන්න පුළුවන්. 8 ගොඩවල් 3ක් ගත හැකියි. 8 ඒවා 3ක් 24යිනේ. 25න් 24ක් ගියාම තව එකක් ඉතුරුයි. ඒක තමයි උඩට එන්නේ. හරි හරයට එන්නේ 8මයි.
3යි 8න් පංගු 1යි. ඊට පස්සේ 125ට 11 ගොඩවල් කීයක් තියෙනවද? 11 ඒවා 11ක්. 11 ඒවා 11 ගොඩවල් 11ක් ගන්න පුළුවන්. හොඳයි. 11 ඒවා 11ක් කියන්නේ කීයද? 11 වරක් 11 කීයද? චක්‍රේ. 11 වරක් 11. 100 හොඳයි 21යි. හරි. 121ක් ඒ කියන්නේ අපි දැන් ගත්තා. 125න් 121ක් ගත්තාම තව කීයක් ඉතුරුද? 4ක් ඉතුරුයි. ඔව් හරියට එන්නේ 11ම තමයි. පැහැදිලිද ඔන්න? හරි. විෂම භාග මිශ්‍ර භාග කරන්න වෙනවනේ. දැන් ළමයි අපි භාග ගානක් හදාගෙන යද්දි අන්තිම උත්තරේට විෂම භාගයක් ආවොත් ඕගොල්ලන්ට මතක ඇති අපි මේ උත්තරේ මිශ්‍ර භාගයකට හරවලා තියන්න ඕනේ. දැන් ගණන් හදද්දි බලමු. ඒ වගේම භාග ගානක අපිට ළමයි භාග ගානක මිශ්‍ර භාග දීලා තිබ්බොත් මුලින්ම අපි මේ භාග විෂම භාග වලට හරව ගන්නත් ඕනේ. හරි? දැන් අපි ඒව හතේදිත් ඉගෙන ගත්තා. හරි දැන් බලමු අපි මේ වගේ අපිට තියෙන ගණන්. භාග එකතු කරන අඩු කරන ගණන්. ප්‍රශ්නාංක 7 ප්‍රශ්නාංක 7 සුළු කරනවා කියලා කියන්නේ එකතු කරන්න හරි අඩු කරන්න හරි ಗುಣ කරන්න හරි බෙදන්න හරි මොකකට හරි හරිද සුළු කරන්න හරි පළවෙනි එක ලියා ගන්න හරි මම මේව දෙනවා 4න් පංගු 3ට එකතු කරන්න ඕනේ 4න් පංගු 9ක් නෙමෙයි 4න් පංගු අපි ගමු 10ක් 4න් පංගු 3ට එකතු කරන්න ඕනේ 4න් පංගු 10ක් හරි දැන් මෙතන භාග දෙකක් එකතු කරන්න තියෙන්නේ නේ හරි උත්තරේ ගන්න බලන්න මේක ලේසි ගානක් නේ 4න් පංගු 3ට 4න් පංගු 10ක් එකතු කරොත් 4න් පංගු කීයද එන්නේ දැන් මේ භාග සංඛ්‍යා ළමයි එකතු කරද්දි අඩු කරද්දි භාගවල හරයන් සමාන වෙලා තියෙන්න ඕනේ. දැන් මේකේ නම් හරයන් සමානයි නේ. මෙතනත් 4න් පංගු මෙතනත් 4න් පංගු. එකම වර්ගයේ පංගු එකතු කරන්න අඩු කරන්න පුළුවන්. සමජාතීය පංගුනේ. එකම සයිස් පංගුනේ. ඒත් 4න් පංගු මෙතනත් 4න් පංගු හින්දා නේ පොදු හරයට එන්නේ 4න් පංගුම තමයි. 4න් පංගුනේ. 4න් පංගු 3ට 4න් පංගු 10ක් එකතු කරොත් ළමයි 10යි 3යි කීයද? 10යි 3යි 13යි 4න් පංගු 13යි උත්තරේට මොකක්ද දෙන්නේ 4න් පංගු 13යි දැන් මේ ආපු උත්තරේ විෂම භාගයක් හින්දා විෂම භාගයක් ආවොත් මේක අපි මිශ්‍ර භාගයක් කරලා තියන්නත් ඕනේ මතක තියාගන්න භාග ගානක් හදලා අන්තිමට එකතු කරලා හරි අඩු කරලා හරි නේද ಗುಣ කරලා හරි අපි එන උත්තරේ විෂම භාගයක් ආවොත් මිශ්‍ර භාගයක් කරලා තියන්න ඕනේ හරි මට කියන්න 4න් පංගු 13 විෂම භාගයක් නේ මිශ්‍ර භාගයක් කරලා තියමු 13ට 4 ගොඩවල් කීයක් තියෙනවද 13ට 4 ගොඩවල් 3යි 4 ව 3ක් 12යි නේ 13න් 12ක් ගියාම ඉතිරි 1යි හරියට එන්නේ කීයද 4ම තමයි නේ හරි මේක යටින් ලිව්වත් කමක් නැහැ 3යි 4න් පංගු 1යි උත්තරේ විෂම භාගයක් ආවොත් උත්තරේට මිශ්‍ර භාගයක් කරලා තියන්න ඕනේ හරි ඒ වගේම ළමයි මේක සරලම ආකාරයෙන් තියෙන්නත් ඕනේ දැන් මෙතන උඩයි යටයි අපිට තව සරල කරන්න බෑනේ නේද උඩයි යටයි දෙකෙන් බෙදෙනවා නම් දෙකෙන් බෙදලා ඉස්සෙල්ලා සරල කරන් ඉන්න ඕනේ සරල කරලා තමයි අපිට මේක මිශ්‍ර භාගයක් කරන්න වෙන්නේ ඒක බලන්න දැන් ගණන් හදද්දි දිගටම ඕවා තියෙනවා හරි භාග සංඛ්‍යාවක පිළිතුර උපරිම සරල ආකාරයෙන් අපි තියන්න ඕනේ ඒ වගේම විෂම භාගයක් ආවොත් මිශ්‍ර භාගයක් කරලා තියන්නත් ඕනේ හරි ඒක ඊටමත් වැදගත් හරි ඊළඟ ගාන රෝම ඉලක්කම් දෙක ඉක්මන් කරන්න. දැන් මම තාම ළමයි 7 පන්තියව කරන්නේ. දැන් උතනින් පස්සේ මම 8 පන්තියවට එන්න හදන්නේ ඉක්මන් කරන්න. රෝම ඉලක්කම් දෙක. දැන් මම හරේ අසමාන භාග දෙකක් දෙන්නම්. හරේ අසමානයි ඈ. 5න් පංගු 4න් අඩු කරන්න ඕනේ 4න් පංගු 1ක්. හරි. අඩු කරන්න එකතු කරන්න ගැටලුවක් නැහැ. 5න් පංගු 4න් අඩු කරන්න ඕනේ 4න් පංගු 1ක්. හරි දැන් මේ භාග දෙකේ හරයන් සමානද ළමයි නෑනේ මේකේ තියෙන්නේ 5න් පංගු මේකේ තියෙන්නේ 4න් පංගු
නේ සමජාතීය පංගු නෙමෙයි. ඒ වගේ වෙලාවක ළමයි අපි මේ භාග දෙකේ හරයන් එකම සංඛ්‍යාවක් කරගන්න ඕනේ. ඒකට අපි කරන්නේ තුල්‍ය භාග ලියලානේ මේ භාග සංඛ්‍යා දෙකටම තුල්‍ය භාග ලියලා පොදු හරයක් ගන්නවා. හරය එකම කරගන්න ඕනේ. ඔව් මට කියන්න ළමයි 5යි 4යි අපිට කීය කරගන්න පුළුවන්ද? ඒ කියන්නේ 5 වරක් චක්‍රෙත් 4 වරක් චක්‍රෙත් එන එකම සංඛ්‍යාව මොකද්ද? මුලින්ම 20. ඔව් 20 කරගන්න පුළුවන්නේ. එහෙනම් මට කියන්න 5 20 කරන්න 4ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට උඩත් 4ෙන් ගුණ කරනවා. තුල්‍ය භාගයක් ලියන්නේ 4 වරක් 4 16යි. 16යි. 5 වරක් 4 20යි. එතකොට ළමයි මම මේ ලිව්වේ මොකද්ද? 5න් 4ට තුල්‍ය භාගයක්. වැරද්දක් නෑනේ තුල්‍ය භාග ලිව්වා කියලා වැරද්දක් වෙන්නේ නෑනේ. සමානයිනේ තුල්‍ය භාග විශාලත්වයෙන්. 5න් පංගු 4ට තුල්‍ය භාගයක් ලිව්වේ. 20න් පංගු 16. අඩු කිරීම. මෙතන 4 20 කරන්න ගුණ කරන්න ඕනේ 5න්. නේ? හරය 5න් ගුණ කරොත් ලවයත් 5න්. තුල්‍ය භාගයක් ලියන්නේ එක් වරක් 5 උඩ කීය දෙන්නේ? 5යි. 4 වරක් 5 අන්න 20යි. 4න් එකට තුල්‍ය භාගයක් තමයි ලිව්වේ 20න් 5. දැන් මේ ලිව්ව භාගවල හර සමානයි. මේකෙත් 20න් පංගු මේකෙත් 20න් පංගු. ඒක සඳහා තමයි අපි ළමයි මේ තුල්‍ය භාග ලිව්වේ නේ. දැන් එහෙනම් පොදු හරය 20යි. නේ 20යි පොදු හරය. 20න් පංගු 16න් අඩු කරන්න 20න් පංගු 5ක්. 16න් 5ක් අඩු කරාම 11යි. නේ 20න් පංගු 11යි. මේක සරලම ආකාරයෙන් ඇවිල්ලා තිනවා විෂම භාගයක් නෙමෙයිනේ. නේ එහෙනම් මේක තමයි උත්තරේ. මේක සාමාන්‍ය නියම භාගයක්. 20න් පංගු 11යි. හරිද? හොඳයි. ඉතින් මේ වගේ ගණන් හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට හරි 3යි 4න් පංගු 2 එකතු කරන්න ඕනේ 8න් පංගු 3ක් දෙන්න. හරි 3යි 4න් පංගු 2ට එකතු කරන්න ඕනේ 8න් පංගු 3ක්. දැන් මෙතන මේක ළමයි ක්‍රම දෙකකට හැදුව හැකිය. ක්‍රම දෙකකට හදන්න පුළුවන් මෙහෙම. ඕනනම් මේ පූර්ණ සංඛ්‍යාව වෙනම තියාගෙන 4න් 2යි 8න් 3යි එකතු කරලා ඒක ඉස්සරහෙන් අර පූර්ණ සංඛ්‍යාව දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළමයි අපි සාමාන්‍ය විදිය තමයි මතක තියාගන්න මෙහෙම. මිශ්‍ර භාග දීලා තිබ්බොත් භාග ගානක භාග ගැටලුවක මිශ්‍ර භාග තිබ්බොත් එකතු කරන අඩු කරන ගුණ කරන බෙදන භාග ගානක මිශ්‍ර භාග තිබ්බොත් විෂම භාගයක් ලෙස හරවගත්තා නම් හරි. හරි භාගවල අපිට මිශ්‍ර භාග දීලා තිබ්බොත් භාග එකතු කරන භාග අඩු කරන භාග ගුණ කරන භාග බෙදන ගැටලුවක මිශ්‍ර භාග දී ඇති නම් පළමුවෙන්ම එම භාග විෂම භාග වලට හරවගත්තා නම් හරි. 3යි 4න් පංගු 2 මිශ්‍ර භාගයක්නේ. විෂම භාගයකට හරවමු ටක් ගාලා. හරය කොහොමත් 4යි. ලවය ගන්න කොහොමද? මේ දෙක ගුණ කරන්න ඕනේ. 4 වරක් 3 12යි. 12යි 2යි එකතු කරාම කීයද? 14යි. නේද? ඔව්. මෙන්න මේ මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරගන්න. හරි. 4න් පංගු 14යි. එකතු කිරීම මෙතන 8න් පංගු 3යි. පැහැදිලිද? ඊට පස්සේ දැන් හරයන් සමාන නැහැ නේ. මේකේ තියෙන්නේ 4න් පංගු. මේකේ තියෙන්නේ 8න් පංගු. සමාන නැහැ. හර අසමානයි. දැන් හරයන් සමාන කරගන්නත් ඕනේ. මේක දැන් ළමයි දෙකම වෙනස් කරන්න ඕනේ නැහැ. ඇයි ඒ? අපිට 4 ළමයි 8 කරගන්න පුළුවන් නේද? නේ 4 8 කරගන්න පුළුවන් නේ. ඒක නිසා මම 4 වරක් කීයද 8ක් වෙන්නේ? මේ හරය 8 හින්දා මේ හරයත් 8 කරන්න පුළුවන්. 4 වරක් 2නේ 8 එන්නේ. එහෙනම් උඩයි 8යි දෙකෙන් වැඩි කරන්න. එතකොට මෙතන තුල්‍ය භාගයක් 14 වරක් 2 28යි. 4 වරක් 2 8යි. නේ? අන්න 8න් 28 තුල්‍ය භාගයක් 4න් 14ට. මෙතන 8න් පංගු 3යි. දැන් හර සමාන හින්දා පොදු හරය 8යි. 8න් පංගු 28ට එකතු කරන්න 8න් පංගු 3ක්. ඒ කියන්නේ 28යි 8යි 28යි 3යි 31යි 8න් පංගු 31යි. 8න් පංගු 31ක් එන්නේ. නේ? අපිට මේ උත්තරේට එන්නේ 28යි 3යි 31යි. නේ? හරය 8යි. 8න් පංගු 31යි. හරිද බලන්න? මේවත් 7 පන්තියේ තිබ්බේ වේ. 8න් පංගු 31යි. ඕක ළමයි දැන් විෂම භාගයක් නේ.
බලන්න සරලම ආකාරයෙන් එනවා. සරල වෙලා තියෙන. තව සරල කරන්න බෑ. 8න් 31. හැබැයි මේක විෂම භාගයක් නේ. විෂම භාගයක් ආවොත් අපි මිශ්‍ර භාගයකට හරවලා උත්තරේ තියන්න ඕනේ නේ. හරේ කොහමද 8යි. 31ට 8 ගොඩවල් කීයක් තියෙනවද? 31ට 8 ගොඩවල් 8 වරක් 4 32යි නේ. 8 වරක් 3 ගන්න වෙන්නේ. ඔව් 8 ගොඩවල් 3ක් ගත හැකියි. 8 වරක් 3 24යි. 31කින් 24ක් අයින් කරාම ඉතුරු 7යි නේ. හරය කොහොමත් 8යි. උත්තරේ 3යි 8න් පංගු 7යි. 3යි 8න් පංගු 7යි. විෂම භාගයක් ආවොත් මිශ්‍ර භාගයක් කරන්න ඕනි උත්තරේට. විෂම භාගයක් ආවොත් උත්තරේට මිශ්‍ර භාගයක් කරලා ලියන්න ඕනේ. භාග ගානක මිශ්‍ර භාග තිබ්බොත් විෂම භාගයක් කරගන්න වෙනවා. හරි පටලව ගන්න නම් එපා. හරියට කරන්න. 7 පන්ති ඒව තාමත් අපි මේ කරන්නේ. හරි. තනියම මෙන්න මේක හදන්න. රෝම ඉලක්කම් 4. බලමු කවුද හරියටම හදන්නේ. මම දැන් කියලා දෙන්නේ නැහැ ඒ ගාන. ඕගොල්ලන්ට හදන්න වෙලාව දීලා ඊට පස්සේ තමයි කියලා දෙන්නේ. තනියෙන් බලමු කවුරු හරි හරියට හදයිද කියලා. මොකද 7 පන්තිය ගණන් ළමයි ඈ. 7 පන්තිය ගණන්. හරි. 3යි මම දෙනවා භාග සංඛ්‍යාවක් රෝම ඉලක්කම් 4. 2යි 5න් පංගු 2යි. ඕකෙන් අඩු කරන්න ඕනේ 1යි 10න් පංගු 3ක්. හරි 2යි 5න් පංගු 2කින් අඩු කරන්න ඕනේ 1යි 10න් පංගු 3ක්. බලමු හරියට කවුරු හරි හදයිද කියලා. හදා ගන්න පුළුවන් වෙන්න ඕන ළමයි. 7 දිත් තිබ්බේවනේ. 2යි 5න් පංගු 2කින් අඩු කරන්න ඕනේ 1යි 10න් පංගු 3. හරි විනාඩි 3-4ක් දෙන්නම් බලමු හරියට හදයිද කියලා. රසංජන හරි උත්තරේ. ඊට පස්සේ සෙනස් උත්තරේ හරි. ජයංග ඔයාගේ උත්තරේ හරි. හැබැයි විෂම භාගයක් කරලා තියෙන හින්දා ඒක මිශ්‍ර භාගයක් කරලා තියන්න ඕනේ. මිශ්‍ර භාගයක් කරලා උත්තරේ තියන්න. ජයංග ඔව් ජයංගගේ උත්තරේ පුතා හරි. ඔක මේ විෂම භාගයක් නෑ උත්තරේ නේ. ඒක මිශ්‍ර භාගයක් කරලා තියන්න. බිතුමි හරි. භූමි හරි. අනිත් ළමයි හරි දැන් වෙලාව ඇති ඈ. ගොඩක් වෙලා ගන්න එපා.
හොඳයි දැන් බලන්න මෙහෙම. දැන් මේකේ ළමයි මුලින්ම බලන්න මේ භාග දෙක අඩු කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන පේනවා ඔයගොල්ලන්ට මිශ්‍ර භාගනේ තියෙන්නේ. මේ මිශ්‍ර භාග තිබ්බොත් අපිට විෂම භාග කරගන්න වෙනවා. මිශ්‍ර භාග තිබ්බොත් විෂම භාග කරගන්න වෙනවා නේ. දැන් මෙතන අපි ගත්තොත් මිශ්‍ර භාග දෙකම මිශ්‍ර භාග විෂම භාග කරගමු. හරය කීයද? 5මනේ මේකේ. හරය 5යි. ලවයේ ගද්දි දෙවරක් 5 10යි. මේ දෙකයි එකතු කරාම කීයද? 12යි. ඔන්න විෂම භාගයක් කරා. අඩු ගෙවීම. මේකත් මිශ්‍ර භාගයක් නේ. විෂම භාගයක් කරන්න ඕනේ. හරය 10යි. ලවයේ ගද්දි මේ 10 වරක් එක ගුණ කරා 10යි 3යි 13යි. 13යි. හරි. ඊළඟට දැන් අඩු කරද්දී එකතු කරද්දී අඩු කරද්දී බලන්න ඕනේ මේ හරයන් භාගවල. භාගවල හරයන් සමාන නැහැ නේ මේකේ 5න් පංගු මේක 10න් පංගු. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා ළමයි 5න් පංගු අපිට 10න් පංගු බවට හරව ගන්නත් පුළුවන්. නේ ආයි මේක වෙනස් කරන්න යන්න ඕනේ නැහැ එතකොට. 5 10 කරන්න අපිට දෙකෙන් ගුණ කරා නම් හරිනේ. 12 වරක් 2 24යි. 5 වරක් 2 10යි. ඕකෙන් අඩු කරන්න ඕනේ 10න් පංගු එක වෙනස් කරේ නෑ. මොකද හරේ 10 එම තියෙනවා. හරේ 10ෙම තියෙනවා. හරි. මේකේ අපි හරේ 10යි කරගත්තේ නැත්නම් අපිට අඩු කරන්න බෑ. භාග දෙකේ හර සමාන නැත්නම්. දැන් මේකෙත් 10න් පංගු මේකෙත් 10න් පංගු. දැන් 10න් පංගු පොදු හරේ 10යි. 10න් පංගු 24න් 10න් පංගු 13ක් අඩු කරාම ළමයි 24න් 13ක් අඩු කරාම කීය දෙන්නේ? 11යි නේ. 10න් පංගු 11යි. ඔන්න උත්තරේ. 10න් පංගු 11ක් එන්නේ. හරිද රශ්මි? 10න් පංගු 11යි. එතකොට මට කියන්නේ මේක විෂම භාගයක් උත්තරේට ආවොත් මං කිව්වා මිශ්‍ර භාගයක් කරලා තියන්නත් ඕනේ නේ. සමහර ළමයිගේ උත්තරේ 10න් 11 තිබ්බා. හැබැයි ළමයි ඒක මිශ්‍ර භාගයක් කරලා උත්තරේ තියන්නත් ඕනේ. හරි. වැදගත්ද? එහෙනම් මෙතන විෂම භාගයක් ආවොත් උත්තරේට මිශ්‍ර භාගයක් කරද්දී මෙතන 11ට 10 ඒව එකයි ගන්න වෙන්නේ. 11ට 10 ගඩවල් එකයි. 11න් 10ක් ගත්තාම එකක් ඉතිරි නේ. හරය 10යි. ඔන්න උත්තරේ. හරි අඩුම තරමින් 10න් 11වත් උත්තරේට ගන්න ඕනේ. ඒ උත්තරේ විෂම භාගයක් හින්දා මිශ්‍ර භාගයක් කරලා තියන්නත් ඕනේ. 1යි 10න් පංගු 1යි. හරිද? පැහැදිලි රශ්මි හරි නේද? තේරුණාද? ඈ? ඔව්. ඉතින් මේ වරද්ද ගන්න එපා අයියේ. හරි එතකොට මේ ටික හරියට ඔය වගේ හැදුවා නම් හරි. ඉතින් කොහොමත් මේ වෙලේ ළමයි ගණන් එනවා පේපර් එකේ. හරි ගණන් පේපර් එකේ මේ වගේ භාග එකතු කරන ගණන්, අඩු කරන ගණන් නිතරම පේපර්ස් වල දෙනවා. හරි ක්‍රමේ තේරුම් ගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි තව එක ගණනක් මම කියලා දෙන්නම්. 7 පන්තියේ තිබ්බ එකත්. ඊට පස්සේ අපි එනවා 8 පන්තියේ ගණන් වලට ಗುಣ කිරීම. හරි. 8 පන්තියේ දැන් අපිට තියෙන්නේ භාග සංඛ්‍යා ಗುಣ කරන්න තියෙන්නේ. භාග සංඛ්‍යා ಗುಣ කරන්න තියෙන්නේ. හරි. මම මෙන්න මේ වගේ ගණනක් දෙන්නම්. රෝමිලක්කම් 5. හරිද? 3 අඩු කිරීම 3 අඩු කිරීම 2න් පංගු 1. 3 අඩු කිරීම 2න් පංගු 1. කොහොමද ළමයි මේ වගේ ගානක් හදන්නේ? දැන් මේකේ ළමයි නිකන් උත්තරේ ගන්නත් පුළුවන්. මෙහෙම හිතන්නකෝ. පාංගෙඩි 3කින්. මේ මොකද්ද 3ක් කියන්නේ මොකද්ද? සම්පූර්ණයව 3ක් නේ. පාංගෙඩි 3කින් අඩු කරන්න ඕනේ පාංගෙඩියකින් භාගයක්. පාංගෙඩි භාගයක් දෙකෙන් එකක්. මට නිකන් උත්තරේ කියන්න හිතලා සම්පූර්ණේව 3කින් භාගයක් අඩු කරොත් ඈ ඔව් හරි රශ්මි කීය දෙන්නේ හොඳයි නිකන් උත්තරේ කියන්නේ නිකන් හිතන්න මෙතන 3න් භාගයක් නේ අඩු කරලා උත්තරේ ගන්න ඕනේ ඈ ජයංග හරි උත්තරේ අනිත් කට්ටිය ඈ භූමි හරි උත්තරේ ඈ අනිත් ළමයි නිකන් හිතලා කියන්නේ සම්පූර්ණේව 3කින් භාගයක් අයින් කරොත් තව කීයද ඉතුරු වෙන්නේ සම්පූර්ණ පාංගෙඩි 3කින් පාන් භාගයක් අයින් කරනවා. පාංගෙඩියක් අරන් භාගයක් කපලා අයින් කරනවා. තව ඉතුරු වෙන්නේ පාංගෙඩි දෙකකුයි භාගයකුයි. නේ මේකේ උත්තරේ කීය දෙන්න ඕනේ? මේකේ උත්තරේ කීය දෙන්න ඕනේ? 2යි භාගයයි. නිකන් උත්තරේ දාලා හරියන්නේ නැහැ. උත්තරේ මේ වගේ හදලා ගන්න ඕනේ. ඔන්න බලන්න හදන විදිය. මේ වගේ ගානක් හදද්දි බලන්න හදන විදිය. දැන් මෙතනදී ඔයගොල්ලන්ට ළමයි කරන්න වෙනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් මෙන්න මේකේ ළමයි භාග සංඛ්‍යාවක් පේන්නේ නැහැ නේ. සම්පූර්ණේව 3යි තියෙන්නේ. මේකේ නම් මේ ලවයක් තියෙනවා හරයක් තියෙනවා. ලවය 1යි හරය 2යි. ළමයි මේ පූර්ණ සංඛ්‍යාවක් දුන්නාම මතක තියාගන්න භාග ගණන් වල විශේෂයෙන්ම මේක වැදගත් දැන් දිගටම පූර්ණ සංඛ්‍යාවක් විතරක් දුන්නොත් මතක තියාගන්න මේකේ හරයේ කීයක්ද තියෙන්නේ?
හරේ කීයක්වත් නැද්ද? පූර්ණ සංඛ්‍යාවක් දුන්නොත් හරේ ඈ කීයද තියෙන්නේ? හරේ මතක තියාගන්න එකක් තමයි තියෙන්නේ. හොඳයි. හරිද? හරේ එකක් තමයි තියෙන්නේ. එතකොට හරේ එකයි ලවේ තමයි 3. මතක තියාගන්න ඕනම පූර්ණ සංඛ්‍යා දැන් හිතන්නකෝ අපිට දෙනවා භාග ගානක මෙහෙම පූර්ණ සංඛ්‍යාවක් 5. 5 කියන්නේ ළමයි ලවේ තමයි 5. හරේ එතකොට එකක් දාගන්න ඕනේ. හරිද? 5 කියන්නේ 5 යට 1යි කියන එක. 3 කියන්නේ 3 යට 1යි කියන එක. හරිද? 10 කියන්නේ 10 යට 1යි කියන එක. කිසි වැරද්දක් නැහැ. ඇයි ඒ? මං කිව්වා මේ ඉරෙන් ළමයි කියන්නේ බෙදීමනේ. මේ ඉරෙන් කියන්නේ බෙදීමනේ. 5 බෙදීම 1 කීයද? 5ට 1 ඒවා කීයද? 5මයි. 5 එකෙන් බෙදුවොත් 5මයි එන්නේ. 3 එකෙන් බෙදුවොත් 3මයි එන්නේ. 10 එකෙන් බෙදුවොත් 10මයි එන්නේ. වැරද්දක් නැහැ. හරි? භාග ගණන් වල පූර්ණ සංඛ්‍යාවක් විතරක් තිබ්බොත් යටින් එකක් දාගත්තා නම් හරි. දැන් හරිනේ. හොඳයි. හරි. දැන් අපි බලමු මේක හදලා උත්තරේ ගන්න. හරි. ඔන්න පූර්ණ සංඛ්‍යාවක් තිබ්බොත් මතක තියාගන්න යටින් එකක් දාගන්න හරියට. අඩු කිරීම දෙකෙන් එක. ඊට පස්සේ දැන් අඩු කරද්දී එකතු කරද්දී භාග සංඛ්‍යාවල හර සමාන වෙන්න ඉපේ. භාග සංඛ්‍යාවල හර සමාන වෙන්න ඕනේ. නේ? මේකේ හරේ 1යි. මේකේ හරේ 2යිනේ. මට කියන්න අපිට හරය කීය කරගන්න පුළුවන්ද භාග දෙකේම? මේකේ හරේ 2යි මේකේ හරේ 1යි. ඔව් 1 2 කරගත්තා නම් හරිනේ. හොඳයි. 1 2 කරගන්න කීයෙන් ගුණ කරන්න ඕනේ? ඈ 2කින්. හරි උඩයි යටයි මම 2කින් ගුණ කරනවා. 3 වරක් 2 6යි. 1 වරක් 2 2යි. ඔන්න තුල්ලේ භාගයක් ලිව්වා. 1කින් පංගු 3ට තුල්ලේ භාගයක් ලිව්වා. 2කින් පංගු 6. ඊළඟට අඩු කිරීම හොඳට බලා ගන්න. අඩු කිරීම 2කින් පංගු 1. දැන් හර දෙක සමානයි. එහෙනම් පොදු හරේ 2යිනේ. 2කින් පංගු 6න් අඩු කරන්න ඕනේ 2කින් පංගු 1ක්. 6න් එකක් අඩු කරාම 5යි. 2කින් පංගු 5යි. විෂම භාගයක් ආවේ උත්තරේට. විෂම භාගයක් ආවොත් මිශ්‍ර භාගයක් කරන්න ඕනේ. 5ට 2 ගොඩවල් දෙකක් තියෙනවනේ. 2 ගොඩවල් දෙකක් 4යි. 5න් 4ක් අඩු වුණාම ඉතිරි 1යි. හරය 2යි. බලන්න ළමයි මේ උත්තරේ එනව නේද මේ? ඉතින් මෙහෙම හදලා උත්තරේ ගන්න එනවා ළමයි ඈ. හදන ක්‍රමයේ වැදගත් ඈ. හොඳයි මෙහෙම හදලා උත්තරේ ගන්න නිකුත් උත්තරේ ගත්ත හැකියි. ඒකම තමයි එන්නේ ඈ. හදලා ගත්තත් වෙනස් වෙන්නේ නැහැ උත්තරේ. හදන්න.
හරි ඉවරයිද? හොඳයි. දැන් ඔතනින් ළමයි 7 පන්තිය ටිකක් ඉවරයි ඈ. මම ඕන දැන් පැයකට වඩා කාලයක් අරන් 6 පන්ති ඉගෙන ගත්ත ඒවයි 7 පන්ති ඉගෙන ගත්ත ඒවයි මතක් කරා භාග පාඩම් වල. දැන් අපි 8 පන්තියේ භාග වලට එන්න හදන්නේ. හරි. අපි ටික ටික දැන් හැම පාඩමකම දැන් අපිට ආයි 9 පන්තියට ගියාමත් භාග තියෙනවා. 10 පන්තියට ගියාමත් භාග තියෙනවා. නේ අපි ඒතකොට මේ භාග ටික ටික වැඩිපුර ඉගෙන ගන්නවා. නේ අවුරුද්දෙන් අවුරුද්දට තව අලුත් දේවල් ඉගෙන ගන්නවා භාග පාඩම් වල. හරි ඔය වගේ හැම පාඩමකම එහෙමයි. දශම ගත්තත් එහෙමයි නේ. හරි අපිට හැම අවුරුද්දෙම මේ භාග පාඩම හම්බ වෙනවා. 9 පන්තියට ගියාමත් තියෙනවා. තවත් අලුත් ඒවා ඉගෙන ගන්නවා. 10 පන්තියට ගියාමත් හම්බ වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගෙදිත් හම්බ වෙනවා. හරි ඒක වැදගත්. මේ මූලික දේවලුත් දිගටම ඕනේ. කලින් ඉගෙන ගත්ත ඒවත් ඕනේ. මම ඒකයි මතක් කරේ 6 7 ඒවා භාගවල. මොකද ඒ ටික දන්නේ නැතුව මේවා ඉගෙන ගන්නත් බෑ. හරි දැන් අපි ඉගෙන ගන්න ඒවා වැදගත් වෙනවා ඉගෙන ගද්දි කලින් 6 7 ඒවත් වැදගත් වෙනවා. හරි ඒවත් දැන් අපව අපිට ගණන් වල තියෙනවා. දැන් ළමයි අපි මෙතනදී ඉගෙන ගන්න මේ භාග සංඛ්‍යා දෙකක් නැත්නම් භාග සංඛ්‍යා කිහිපයක් ගුණ කරන විදිය. හරිද? අපි දැන් බලමු ළමයි එකින් එක උදාහරණ අරන් මේක ළමයි මොකද? ඊටමත් ලේසි. අර එකතු කරන අඩු කරනවටත් වඩා මේක ලේසි. බලන්න ගානක් දෙයක් හදද්දි ක්‍රමයේ තේරෙයි භාග සංඛ්‍යා ගුණ කිරීම තියෙන්නේ. හරිද? ඒක භාග සංඛ්‍යා දෙකක් ගුණ කරද්දි බලා ගන්න පළවෙනි එක රෝමිලා අප්කන් මම ගන්නවා 4න් පංගු 3 කියන භාගය. මම ගුණ කරනවා ළමයි. හරිද? 2න් පංගු අපි ගමු නැත්නම් 4න් පංගු 3 කියන භාගය මම ගුණ කරනවා 5න් පංගු අපි ගමු 5න් පංගු ඕනනම් 1 හරි නැත්නම් 5න් පංගු 2 කැමති එකක්. හරි 4න් පංගු 3 කියන භාග සංඛ්‍යාව මම ගුණ කරන්න හදන්නේ 5න් පංගු 2කින්. කියන්න 5න් පංගු 2කින්. දැන් හොඳට බලා ගන්න ගුණ කරන විදිය එන ලේසි මේක. හරිද? භාග සංඛ්‍යා අපි දැන් කලින් කරේ භාග සංඛ්‍යා එකතු කිරීමයි අඩු කිරීමයිනේ ගණන් හැදුවේනේ. දැන් කරන්නේ ගුණ කිරීම, වැඩි කිරීම. භාග සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් ගුණ කරද්දි ක්‍රමය මේකයි ඈ. එතකොට ළමයි භාගවල හර සමාන වෙන්න ඕනේ නැහැ. හරි? ඒ හර සමාන කරගන්න ඕනෙත් නැහැ. දැන් මේකේ හරය 4යි මේකේ හරය 5යිනේ. හැබැයි දැන් මේ භාග දෙක එකතු කරන්න තිබ්බනම් අඩු කරන්න තිබ්බනම් අනිවාර්යයෙන්ම හර සමාන කරගන්න ඕනේ නේද? තුල්ලේ වාග ලියලා. මතකයි නේද? අපි දැන් කලින් ගණන් හැදුවනේ දැන් මෙච්චරලා. හරි එකතු කරන්න හරි අඩු කරන්න හරි තිබ්බනම් මේ භාග දෙක මේ භාග දෙකේම හරයන් අපිට 4යි 5යි කීයද 20 කරගන්න වෙනවා. එකතු කරන්න අඩු කරන්න තිබ්බනම්. හැබැයි ගුණ කරද්දි ළමයි හරයන් සමාන කරගන්න අවශ්‍ය නැහැ. එහෙම කරන්න යන්නේ නැහැ. හරයන් සමාන කරගන්න යන්නේ නැහැ. හරිද? භාගවල හරයන් අපි සමාන කරන්න යන්නේ කරන්න තියෙන්නේ කෙලින්ම ගුණ කරන්නමයි තියෙන්නේ. වැඩි කරන්නමයි තියෙන්නේ. වැඩි කරද්දි ළමයි කරන්න තියෙන්නේ මොකද්ද? ලවය ලවයෙන් ගුණ කරනවා. හරය හරයෙන් ගුණ කරනවා. එච්චරයි වැඩි. හරිද? 3 වරක් 2 කීයද? අකල කියන්නේ ලවයේ ඉලක්කම ලවයේ ඉලක්කමෙන් ගුණ කරනවා. 3 වරක් 2 ගුණ කරන්න තියෙන්නේ. නේ වැඩි කරන්න නේ තියෙන්නේ. එකතු කරන්න අඩු කරන්න නැහැ. 3 වරක් 2 කීයද? 6යි. 6යි. හරිද? ඔන්න උත්තරේ ලවයේ 6යි එන්නේ. හරයට කීයද එන්නේ? 4 වරක් 5 20යි. උත්තරේ කීයද? ඔව් 20න් 6යි හොඳයි. උත්තරේ කීයද? 20න් 6යි. මට කියන්න ලේසිද නැද්ද? භාග සංඛ්‍යා එකතු කිරීමට අඩු කිරීමට වඩා ගුණ කිරීම ලේසිද නැද්ද? ඔව් ලේසි. ඉතින් මේක ඉතින් ලේසිනේ වෙන්නේ නැද්ද? ටක් ගාලා උත්තරේ ගත හැකිනේ නේ. හරි. ලවයේ ලවයෙන් ගුණ කරනවා, හරය හරයෙන් ගුණ කරනවා. හරි ලේසි. 3 වරක් 2 6යි, 4 වරක් 5 20යි. හැබැයි පුතේ උත්තරේ සරලම ආකාරයෙන් ලියන්නත් ඕනේ. දැන් මෙතනින් උත්තරේ නවත්තන්න බෑ. මේක සරලම ආකාරයෙන් ආවද බලන්න. සරලම ආකාරයෙන් ආවොත් හරිය. නැත්නම් සරල කරන්න පුළුවන් නම් සරල කරන්න ඕනේ. මට කියන්නේ මේ 20න් 6 කියන උත්තරේ සරල කරන්න පුළුවන්ද බැයිද? 20න් 6 කියන මේ ආපු උත්තරේ ගානේ ඕ සරල කරන්න පුළුවන්. හොඳයි. මේක සරල කරොත් කීයද එන්නේ? මට කියන්නේ උඩයි යටයි කීයෙන්ද අපිට බෙදන්න පුළුවන්. සරලම ආකාරයෙන් ලියන්නත් ඕනේ. කීයද එන්නේ? ඔව් උඩයි යටයි එකපාරක් බෙදලා දැම්ම හැකි. කීයෙන්ද? දෙකෙන් 6ක් දෙකෙන් බෙදෙනවා 20ක් දෙකෙන් බෙදෙනවා. එතකොට ඔව් කීයද එන්නේ? 6 දෙකෙන් බෙදුවාම 3යි 20 දෙකෙන් බෙදුවාම 10යි. ඔන්න උත්තරේ 10න් 3යි. හරි.
දැන් මට කියන්න මේ ගාන හදපු විදිය තේරුණාද? සරල කරන්න පුළුවන් නම් සරල කරලා තියන්නත් ඕනේ නේ. ඒක කොහොමත් අපි කලින්ුත් කිව්වනේ. නේ? භාග එකතු කිරීම අඩු කිරීමේ ගානක් හැදුවත් අන්තිම උත්තරේ සරලම ආකාරයෙන් තියන්න ඕනේ. ಗುಣ කරන බෙදෙන ගානක් හැදුවත් මේ උත්තරේ සරලම ආකාරයෙන් තියන්න ඕනේ. තේරෙනවනේ? හරි. දැන් මේ ගාන ළමයි මේ හදන්න පුළුවන් එක ක්‍රමයක්. උදාහරණාංක මම මේ පළවෙනි එක මේ ගාන හදන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි මම මේ හදලා පෙන්නන්නේ. මේක හදන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා. හරිද? ඔව් මේක ළමයි ලේසිනේ. තව ක්‍රමයක් තියෙනවා. හරි. මේ ගාන මම තව ක්‍රමයකට හදලා පෙන්නන්නම්. දෙවෙනි ක්‍රමය. ඔන්න බලා ගන්න. දැන් අපේ ගාන මොකද්ද? 4න් පංගු 3. හොඳට බලා ගන්න. 4න් 3 කියන භාගයේ ಗುಣ කරන්න ඕනේ 5න් පංගු 2 කියන භාගයත් එක්ක. මේ ක්‍රමෙත් බලා ගන්න. මෙන්න මේ ක්‍රමයේ අපි පාවිච්චි කරනවා ගණන් හදද්දී මේ දෙවෙනි ක්‍රමය. මේකට අපි කියන්නේ කපල කොටලා උත්තරේ ගන්නවා. මොකද්ද? මම මේ කියන්න යන ක්‍රමයේ කපල කොටලා උත්තරේ ගන්නවා. මන්න බියක් අරන් කපන්නේ නැහැ. කැපීමේ කොටීමේ ක්‍රමය. කැපුවා, කෙටුවා උත්තරේ ගත්තා. ඔන්න බලන්න කොහොමද කපන්නේ කියලා. පීයකින් කපන්නේ නැහැ. හරි. මෙහෙමයි කපන්නේ තමයි. කපන්නේ මෙහෙමයි. මේ භාග සංඛ්‍යාවල අහගන්න මේ භාග සංඛ්‍යාවල උඩ තියෙන ඉලක්කමකට යට තියෙන ඉලක්කමක් අපිට කැපුව හැකියි. කැපෙනවා නම් කැපුව හැකියි. කැපෙන්නේ නැත්නම් කපන්න බැහැනේ. උඩ තියෙන ඉලක්කමකට ලවයේ තියෙන ඉලක්කමකට හරේ තියෙන ඉලක්කමක් කැපුව හැකියි. දැන් මෙතන නිකන් බලන්න කපනවා කියන්නේ සරල කරනවා කියන එක. සංඛ්‍යාවකින් බෙදලා උඩයි යටයි. හරිද? 3යි 4යි අපිට කපන්න පුළුවන්ද? 3යි 4යි සරල කරන්න බෑ. 2යි 5යි සරල කරන්නත් බෑ. ඊට පස්සේ බලන්න 3යි 5යි සරල කරන්නත් බෑ. හැබැයි ළමයි 4යි 2යි සරල කරන්න පුළුවන්. කීයෙන්ද? 4යි 2යි උඩ ඉලක්කමකුයි යට ඉලක්කමකුයි. හරිද? භාගවල උඩ ඉලක්කමකුයි යට ඉලක්කමකුයි තමයි අපි කපන්නේ. කීයෙන්ද කපන්න පුළුවන්? උඩ ඉලක්කමකුයි යට ඉලක්කමකුයි. දෙකෙන් කැපුව හැකි 4යි 2යි. ඔන්න බලා ගන්න. දෙකට දෙවරක් කීයද? දෙක දෙකෙන් බෙදුවොත් කීයද? දෙකට දෙවරක් එකයි. පොඩි ඉරි කෑල්ලකින් දෙක කපලා මෙතනින් එකක් දාගන්න. 4 දෙකෙන් කැපුවොත් කීයද එන්නේ? 4ට දෙවරක් 2යි. තව කැපෙන ඒවා නැහැ. ඔච්චරයි කැපෙන්නේ. ඊට පස්සේ ළමයි අපි කරන්නේ දැන් ඉතුරු වෙන කට්ටිය ඉන්නවනේ. මේක නම් 3ක් තියෙනවා. මෙතන දැන් 2 කැපිලා එකක් ඉතුරු වුණා. මෙතන 4 කැපිලා 2ක් ඉතුරු වුණා. මෙතන නම් 5ම තියෙනවා. දැන් අන්නේ ඉතුරු සංඛ්‍යා අපි ගුණ කරනවා ලවේව ලවේනුත් හරේව හරේනුත්. මෙතන මට කියන්න 3 වරක් 1 කීයද? 3 වරක් 1නේ තියෙන්නේ ඉතුරු වෙලා 3යි. මෙතන යට 2නේ තියෙන්නේ දෙවරක් 5 කීයද? 10යි. මට කියන්න ළමයි මේ උත්තරේම ආව සරල වෙලා ටක් ගාලා උත්තරේ ගත හැකියි. ඔන්න ඔය දෙවෙනි ක්‍රමයේ ළමයි අපි පුරුදු වෙමු. මොකද මේක ලේසි. අපිට ඉක්මනින් කපලා කොටලා උත්තරේ ගන්න පුළුවන්. හරි. කපද්දි පොඩි ඉරි කෑල්ලකින් කපුවා. මෙතන එනාගේ දැම්මා. මෙතනත් කපලා ඒ එනාගේ දාන්න තියෙන්නේ. අපි තව ගණන් කීපයක් හදද්දි මේක ලේසි වෙනවා. අමාරු වෙන්නේ නැහැ. හොඳයි. හරි. මේක ටක් ගාලා ලියා ගන්න ක්‍රම දෙකම. ඔය ගාන ලියා ගන්න ක්‍රම දෙකටම. හරි මේ පළවෙනි ක්‍රමයේද නැත්නම් දෙවෙනි ක්‍රමයේද ආයි කියලා දෙන්න ඕනේ. මේක නම් තේරෙනවනේ මේ ක්‍රමයට තේරෙනවනේ. ಗುಣ කරලා සරල කරලා උත්තරේ ගත්තා හරි. ඒක තේරෙනවනේ. පළවෙනි ක්‍රමයේ තේරෙනවනේ. ලවයේ ලවයෙන් ගුණ කරා නේ 3 වරක් 2 6යි. හරය හරයෙන් ගුණ කරා 4 වරක් 5 20යි. මේ උත්තරේ සරල කරා. ක්‍රම දෙකම. දෙවෙනි ක්‍රමයේ. හොඳයි. හරි. තමයි දෙවෙනි ක්‍රමයේදී මේකයි කරන්නේ. ආයෙ පාරක් බලා ගන්න. දැන් අපිට දීලා තියෙන භාගය. මෙතන කීයද? 4න් පංගු 3. ගුණ කරනවා 5න් පංගු 2කින් ගුණ කරන්න තියෙන්නේ. හරි. දැන් ළමයි මේ කපලා ගුණ කරාම වෙන්නේ උත්තරේ සරලම වෙලා එනවා. මේකේ වෙනස මොකද්ද? මේ කපලා ගුණ කරාම දැන් අපි මෙතන කපන්න නැතුවනේ ගුණ කරේ. උඩයි යටයි කැපෙන ඒවා කපන්න නැතුවනේ ගුණ කරේ.
ඒ කියන්නේ අපි මුලින් ළමයි මෙතන මේ සරල කරගන්නවා. ಗುಣ කරන්න කලින් උඩයි යටයි කැපෙන ඒවා සරල කරගෙන ಗುಣ කරනවා. ඒතකොට උත්තරේ ළමයි සරල වෙලාමයි එන්නේ. තේරෙනවද? හරි මෙතන උඩයි යටයි තියෙන සංඛ්‍යා අපි සරල කරගන්න නැතුව ಗುಣ කරොත් ලවේ ලවෙන් ಗುಣ කරලා හරේ හරෙන්නේ කොහොමද ಗುಣ කරන්නේ? කපලා ಗುಣ කරත් එහෙමනේ. කපන්න නැතුව ಗುಣ කරත් එහෙමයි. එහෙන එක ආයි සරල කරලා අපිට උත්තරේ ගන්නත් පුළුවන්. ඒක තමයි පළවෙනි ක්‍රමය. මෙතන කරේ අපි මුලින්ම උඩයි යටයි කැපෙන ඒවා කපලා සරල කරගෙන ලවේ ලවෙන් ಗುಣ කරා හරේ හරෙන් ಗುಣ කරා. කපනවා කියන්නේ ළමයි උඩයි යටයි සරල කරගන්නවා. ඒතර මෙතන උඩයි යටයි කීයකින් හරි බෙදන්න පුළුවන් නම් සංඛ්‍යාවකින් සරල වෙනවනේ. උඩ සංඛ්‍යාවකුයි යට සංඛ්‍යාවකුයි. කීයකින් හරි බෙදන්න පුළුවන් නම් සරල වෙනවනේ. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා 3යි 5යි කීයෙන් මම බෙදන්න බෑනේ. 3යි 5යි සංඛ්‍යාවකින් බෙදන්න බෑනේ. 3යි 4යි බෙදන්නත් බෑනේ. 2යි 5යි බෙදන්නත් බෑනේ. 2යි 4යි බෙදන්න පුළුවන් දෙකෙන්. අන්න එහෙම හොයාගන්න ඕනේ. ගාන දැක්කහම පේනවා. 2යි 4යි දෙකෙන් බෙදන්න පුළුවන් නම් 2 දෙකෙන් බෙදුවොත් 1යි නෙන්නේ මෙතන. 2 කැපුවා 1ක් දැම්මා. 4 දෙකෙන් බෙදුවොත් 2යි නෙන්නේ මෙතන. 4ට 2 2යි. කැපුවා 2 දැම්මා. 4 කපලා 2 දාගන්නවා. 2 කපලා 1 දාගන්නවා. ඔන්න සරල කරා. 2යි 4යි මම දෙකෙන් කපලා සරල කරා. දෙකෙන් බෙදලා. දැන් ඉතුරු ලවේ ලවෙන් ගුණ කරා. ඉතුරු හරය හරයෙන් ගුණ කරා. තුන් වරක් 1 3යි. දෙවරක් 5 10යි. ටක් ගාලා උත්තරේ තේරෙනවද? සරල වෙලාම එනවා. ඉතින් ඕක තමයි ක්‍රමය. දැන් දිගටම ගණන් හදද්දී ඉතින් මේක තමයි තියෙන්නේ. මේ ක්‍රමේ තේරුම් ගන්න වෙනවා. තව ගණන් කීපයක් අපි හදලා බලමු. එතකොට වැඩේ තේරෙයි ලස්සනට. හොඳයි. ක්‍රම දෙකම ලියාගත්තද? උදාහරණ ක්‍රම දෙකම ලිව්වද? හරි. දැන් මම ගණන් කීපයක් දෙන්නම්. උදාහරණයක් අපි දෙක කියලා ගමු. දෙවෙනි ගාන. උදාහරණාංක 2. ලියා ගන්න. 10න් පංගු 15 ගුණ කරන්න ඕනේ 5න් පංගු 2කින්. 10න් පංගු 15 ගුණ කරන්න ඕනේ 10න් පංගු නෙමෙයි 10න් පංගු 15 මේ භාගයේ ගුණ කරන්න ඕනේ 5න් පංගු 2කින්. හරි. තනියම උත්තරේ ගන්නකො බලන්න ඉස්සෙල්ලා. තනියම උත්තරේ ගන්න බලන්න. හරි දැන් හොඳයි උත්තර අරන් තිනවා 50න් 30යි. හරි. දැන් ඒක තමයි උත්තරේ. හැබැයි ඒක තමයි සරල කරන්න එපේ. ඒකත් මතක තියෙන්න ඕනේ. සරල වෙනවා නම් සරල කරලා තියන්න ඕනේ. හරිද? හරි ලවේ ලවෙන් වැඩි කරා, හරේ හරෙන් වැඩි කරා. ඒක සරලම ආකාරයෙන් තියන්න ඕනේ. උත්තරේ කී දෙන්නේ? 15 වරක් 2 30යි. 15 වරක් 2 30යි. 10 වරක් 5 50යි. ඔව්. දැන් මේක සරල කරන්නත් එපේ. ඔව් 50න් පංගු 30 සරල කරොත් උඩයි යටයි 10න් බෙදන්න පුළුවන්. 30ට 10 ඒවා 3යි. ළමයි මෙතනත් මේ මොකද්ද අපි කරන්නේ? කපනවා සරල කරනවා කපනවා. මේ 30ට 10 ඒවා 3යි. 50ට 10 ඒවා කීයද? 5යි. අර උඩයි යටයි කපනවා කියලා සරල කරන එක නෙවෙන්නේ නේ. සරල කරනවා කියන්නේ උඩයි යටයි සංඛ්‍යාවකින් බෙදෙනවා. තුල්ලේ භාග. නේ? තුල්ලේ භාග වැරද්දක් නෑ ලිව්වේ හැකිනේ. 30ට 10 ගොඩවල් 3යි. 50ට 10 ගොඩවල් 5යි. උත්තරේ 5න් කීයද? 5න් 3යි. උත්තරේ 5න් 3යි. ඔව් හරි. දැන් මේක තමයි අපිට එකපාරම කපලම උත්තරේ ගන්න පුළුවන්. ඔන්න බලන්න. මේ දෙවෙනි ක්‍රමයේ ළමයි පුරුදු වෙන්න. මෙන්න මේ ක්‍රමේ 10න් පංගු 15 ගුණ කිරීම 5න් පංගු 2 නේ. මට කියන්න මෙතන උඩයි යටයි කපන්න පුළුවන් ඒවා මොනවද තියෙන්නේ? දැන් 2යි 5යි කපන්න බෑනේ. බෑ. මෙතන ළමයි කීයද කපන්න පුළුවන්? 15යි 5යි කැපුවේ හැකි. 15යි 5යි. නැත්තම් 15යි 10යි කපන්නත් පුළුවන් ඕනනම්.
ආයි 2යි 10යි කපන්නත් පුළුවන්. කොහොම හරි දෙන්නෙක් අරන් කපන්න ඕනේ උඩ සහ යට ඉලක්කම් දෙකක්. මම ඉස්සෙල්ලා ඕන්නම්. හරිද? 15යි 10යි කපලා ඉන්නම්කෝ. 15යි 10යි කීයෙන්ද අපිට සරල කරන්න පුළුවන්. 15යි 10යි. පිළිවෙලක් නෑ කොහොම කටුවත් එකයි ඈ. 15යි 10යි පහෙන් කපන්න පුළුවන්. ඔව්. හරි. මට කියන්න 15ට 5 ඒවා කීයද? 15ට 5 ඒවා 3යි. 3ක් දාගන්න. 10ට 5 ඒවා ඈ? ඔව් 2යි. 15 5න් බෙදුවාම 3යි 10 5න් බෙදුවාම 2යි. හරි. තව කැපෙන ඒවා තියනවද බලන්න උඩයි යටයි. 3යි 5යි කැපෙන්නේ නැහැ. 2යි 5යි කැපෙන්නේ නැහැ. 2යි 2යි මේ 2යි 2යි කැපෙනවා. ඔව්. 2යි 2යි දෙකෙන් කැපුවා හැකිනේ. දෙකෙන් බෙදන්න පුළුවන්. 2ට 2 ඒවා 1යි. 2ට 2 ඒවා 1යි. මෙතනත් 2ට 2 ඒවා 1යි. ඔන්න ළමයි කැපිලා ගියා ඔක්කොම. දැන් මට ඉතුරු වෙලා තියෙන ලවයේ ඉලක්කම් ගුණ කරලා ඉතුරු වෙලා තියෙන හරේ ඉලක්කම් ගුණ කරලා උත්තරේ ගන්න තියෙන්නේ. මෙතන ඉතුරු 3. මෙතන ඉතුරු 1. 3 වරක් 1 3යි. මෙතන ඉතුරු 1. මෙතන ඉතුරු 5. 1 වරක් 5. ඔන්න බලන්න ලස්සනට උත්තරේ 5න් 3 එනවා දැක්කද මේ? 5න් 3 එනවා. ඉක්මන් කරන්න. උදාහරණාංක 2. උදාහරණාංක 3. උදාහරණාංක 3. 3යි 4න් 1. 13න් පංගු 2කින් ගුණ කරන්න ඕනේ. හරි. උදාහරණාංක 3. දැන් ওই භාග ගාන ගුණ කරන්න තියෙන්නේ. හරිනේ. භාග ගාන ගුණ කරන්න තියෙන්නේ. හැබැයි ළමයි මේ භාග ගානේ මොන භාගය තියෙනවද? මොන භාග තියෙනවද මේ භාග ගානේ? 3යි 4න් 1 මොන භාගයක්ද? 3යි 4න් 1 කියන්නේ මොන භාගයක්ද? මොන භාගයක්ද? මොන භාග වර්ගයක්ද? නම 3යි 4න් 1 කියන භාග වර්ගේ නම මොකද්ද? ඒකක නියම මිශ්‍ර විෂම. මොන භාගයක්ද? හොඳයි මිශ්‍ර භාගයක් මතකයි. මිශ්‍ර භාගයක් තිබ්බොත් භාග ගානක මොකද්ද කරන්න ඕනි මුලින්ම? මිශ්‍ර භාගයක් තිබ්බොත් භාග ගානක මුලින්ම මොකද්ද කරන්න ඕනි? මිශ්‍ර භාග තිබ්බොත් අපි මේ මිශ්‍ර භාග මොනවා බවට හරව ගන්න ඕනේද? මම දැන් කලිනුත් කිව්වනේ. එකතු කරන අඩු කරන ගණන් වලත් ඕක අපි කරා. මිශ්‍ර භාග තිබ්බොත් බිතුමි හරි. මිශ්‍ර භාග තිබ්බොත් විෂම භාගයක් බවට හරව ගන්න ඕනේ. ඉස්සෙල්ලාම ಗುಣ කරන්න යන්න කලින් මේ මිශ්‍ර භාග විෂම භාග වලට හරවන්න වෙනවා. හරවමු. හරි හරය 4යි. ලවය 4 වරක් 3 12යි 1යි 13යි. ඔන්න. මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරගෙන ඉන්න. ಗುಣ කිරීම 13න් පංගු 2. හරි. දැන් ಗುಣ කරන්න තියෙන්නේ. හරි ලෂිනි. දැන් ಗುಣ කරන්න තියෙන්නේ. දැන් ළමයි මම නම් කියන්නේ දෙවෙනි ක්‍රමයේම පාවිච්චි කරන්න. ಗುಣ කරද්දී. නැත්නම් ඔයගොල්ලෝ මේකෙන් ಗುಣ කරලා මේකෙන් ಗುಣ කරලා උත්තරේ සරල කරලා ගත්තත් හරි. ඊට වඩා ලේසි මේ කපලා ಗುಣ කරන එක. සරල කරලා ಗುಣ කරා නම් සරල වෙලාම උත්තරේ එනවා. ඒකයි ලේසි ඈ. හරි මම එහෙම හදන්නම්. මට දැන් කියන්න උඩයි යටයි මේ ಗುಣ කරන භාග දෙකේ කපන්න පුළුවන් සංඛ්‍යා මොනවද තියෙන්නේ? උඩ සහ යට දිහා බලලා කියන්න. කීයයි කැපුවේ හැකිද? 13යි 13න් කැපුවේ හැකි. නේ? සරල කරගන්න. හරිද? එතන මෙතන අපි මම මේක ආයෙ කියන්නම්. 4න් පංගු 13 ගුණ කිරීම මෙතන 13න් පංගු 2නේ. මට මේ 13යි මේ 13යි 13න්ම කැපුවේ හැකිනේ. 13න් බෙදන්න 13ට 13 ඒවා 1යි 13ට 13 ඒවා 1යි. මේ 2යි මේ 4යි දෙකෙන් බෙදන්න පුළුවන්. දෙකෙන් කපන්න. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. දැන් මට උත්තරේ අරන් දෙන්න කීයද කියලා. ලවයෙන් ගුණ කරන්න 1 වරක් 1 1යි.
හරේ හරේ දෙවරක් එක දෙකයි උත්තරේ කීයද දෙකෙන් එකයි එන්නේ උත්තරේ දෙකෙන් එකයි උදාහරණාංක 3 මම ඕගොල්ලන්ට දෙනවා භාග ගුණ කරන්න 3ක් හරි මෙන්න මේ භාග 3 ගුණ කරන්න ඕනේ ලියා ගන්න 7න් පංගු 4 ගුණ කරන්න ඕනේ 5න් පංගු 3ෙන් ඒක ගුණ කරන්න ඕනේ 8න් පංගු 5න් භාග 3ක් ගුණ කරන්න දිනවා හරි භාග කොච්චර ප්‍රමාණයක් තිබ්බත් ළමයි අපිට අර ක්‍රමයට ගුණ කරන්න පුළුවන් ලවයේ ලවෙන් ගුණ කරනවා ආයි ලවයේ ලවෙන් ගුණ කරලා අගේ ගන්නවා හරේ හරෙන් ගුණ කරනවා ආයි හරේ හරෙන් ගුණ කරලා අගේ ගන්නවා මේ එහෙම ගත්තත් හරි නැත්නම් සරල කරන්නත් එපා අන්තිමට අපලා සරල කරලා ගුණ කරත් හරි ඒ ක්‍රමය තමයි වඩාත් ලේසි විදිය දැන් දැන් ඔයගොල්ලෝ මේක ලවයේ ලවෙන් ගුණ කරලා ගත්තොත් බලන්න උත්තරේ කීයද එන්නේ කියලා 4 වරක් 3 12යි 4 වරක් 3 12යි 12 වරක් 5 කීයද 60යි නේ 60ක් එනවනේ උඩට ඊට පස්සේ මෙතන බලන්නකො මේ 7 වරක් 5 35යි 35 වරක් 8 කීයද 35 වරක් 8 ටක් ගාලා බලන්න වැඩි කරලා ගන්න 35 වරක් 8 ඉන්නේ නේ දැන් ඊට වඩා ළමයි අර ක්‍රමේ ලේසි කපලා ගුණ කරා නම් වඩාත් ලේසි සරල වෙලාමයි එන්නේ 7 වරක් 5 35යි 35 වටක් 320යි හොඳයි 320යි දැන් ඊට පස්සේ ළමයි මේක සරල කරන්න එපා උඩයි යටයි මේ උඩයි යටයි සරල කරන්න ඕනේ ඉතින් මෙතන උඩයි යටයි අපිට කීයෙන්ද සරල කරන්න පුළුවන් උඩයි යටයි කීයෙන්ද බෙදෙන්නේ උඩයි යටයි ඕන්නම් මෙතන ඔයගොල්ලන්ට 20න් නේ උඩයි යටයි 20න් බෙදන්න පුළුවන් ඔව් හරිද මම මේක ආයි සරල කරලා පෙන්නන්නම් සරල කරාද ටක් ගාලා උඩයි යටයි 20න් බෙදලා සරල කරන්න සරල කරන්නත් ඕනේ නේ උඩයි යටයි අපි බෙදමු 20න් 60ත් 20න් බෙදන්න 320ත් 20න් බෙදන්න 60 20න් බෙදුවොත් කීය දෙන්නේ 3යිනේ 320 20න් බෙදුවොත් 320ට 20 ඒවා කීයක් එනවද 320ට 20 ඒවා කීයද 320ට 20 ඒවා ඔව් 16යි හොඳයි 16න් පංගුවොත් 3ක් එන්නේ උත්තරේ 320 20න් බෙදුවොත් 16ක් එන්නේ හරි දැන් ඔහම ගත්තාම උත්තරේ හරි 16න් 3යි ඊට වඩා ළමයි ලේසි නැද්ද මම මේක මෙහෙම හදනවා කපලා ගුණ කරොත් වඩාත් ලේසි මොන බලා ගන්න කපලා ගුණ කරන විදිය අපි කලින් කරේ නේ දෙවෙනි ක්‍රමේ දැන් මෙතන උඩයි යටයි කැපෙන ඒවා බලන්න කවුද කියලා උඩයි යටයි කාවද කපන්න පුළුවන් ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට බලන්න පහට පහ කැපුවේ හැකිනේ මොන බලන්න පහට පහ ඒවා එකයි පහට පහ ඒවා එකයි සරල වෙනවා පහ පහෙන් බෙදුවාම එකයි පහ පහෙන් බෙදුවාම එකයි උඩයි යටයි එකම සංඛ්‍යාවකින් බෙදලා සරල කරන්න 4යි 8යි 4න් බෙදන්න පුළුවන් 4ට 4 ඒවා එකයි 8ට 4 ඒවා දෙකයි දැන් බලන්න ළමයි සරල කරගත්තාම මුලින්ම උඩයි යටයි කපලා
ටක් ගාලා අපිට ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. දැන් ඉතුරු ඒවා ගුණ කරන්න. එක් වරක් 3 3යි. තුන් වරක් 1 3යි. යට හත් වරක් 1 7යි. එතන වැරදුනාද තමයි. මම ලියාගත්ත ගාන හරිද බලන්න. 8න් 5යිද? 4 වරක් 3 12යි. 12 වරක් 5 60යි. හරි නේද? 7 වරක් 5 35යි. 35 වටක් ඔයගොල්ලෝ මං කිව්වාගේ දැන් මේ 35 වටක් හරි නේද? 320 බලන්න. 8 වරක් 5 40න් බින්දුව දැම්ම 4ක් ඉතුරුයි. 8 වරක් 3 24යි. ඔයගොල්ලෝ කිව්වාගේ වැරදි නේද? 8 වරක් 5 40න් බින්දුව දැම්මා 4ක් ඉතුරුයි. 8 වරක් 3 24යි ළමයි 280 වෙන්නේ. 280 වෙන්නේ. මම අර ඔයගොල්ලෝ උත්තරේ දාපු හින්දා ඒක දැන් මෙතක් ගාලා ගුණ කරන්නේ නැතුව ඒකයි. හරියට ගුණ කරලා කියන්නේ නැහැ උත්තර ගියද්දි. හරි. මෙතන 280 නේ දෙන්නේ. 280. නැත්නම් උත්තරේ වෙනස් වෙනා නේ වෙනස් වෙන්න බෑ. උත්තරේ කොහොම ඇදුවත් එකම උත්තරේ එන්නේ. හරිද බලන්න මෙතන 7 වරක් 5 35යි 35 වටක් කීයද මේ? 35 වටක් 280ක් එන්නේ ළමයි. හරිද? හරිද? කො හරි වැරදුනා නේ ඒක තමයි වැඩි කරලා අගේ කියද්දි හරියට කියන්නේ නැහැ මම ඕගොල්ලෝ කිව්වාගේ දැම්මේ මෙතන වැඩි කරලා මම බැලුවේ නෑනේ 35 වටක් 280යි එන්නේ 320යි නෙමෙයි ඈ හරි ඕගොල්ලෝ 320ක් දාපු හින්දා මම මෙතනින් දැන් මේ උත්තරේ වැඩි කරන්නේ නැතුව 35 වටක් 280ක් එන්නේ හරි දැන් උඩ යටයි අපිට 20ෙන් තමයි බෙදන්න වෙන්නේ 60ට 20 තුනයි 280 20ෙන් බෙදුවොත් කීයද එන්නේ 280ට 20 කීයද 14යි ඔව් 14යි 14න් පංගු 3යි. හරි. දැන් මෙතන කපලා ගත්තාම ළමයි අර උත්තරේ මෙන්න නෑ වෙනස් වෙන්නේ නෑ. හරි. මෙතන එතකොට එක් වරක් 3 3යි, තුන් වරක් 1 3යි, හත් වරක් 1 7යි, හත් වරක් 2 14යි. හරි නේද? 14න් පංගු 3යි. අර උත්තරේම තමයි එන්නේ වෙනස් වෙන්නේ නෑ. හැබැයි බරද්ද ගන්න එපා සුළු කරද්දී. හරි. උදාහරණාංක 4. දැන් ගෙදර වැඩවලට මේ අභ්‍යාස දෙකක් තුනක්ම දිනව හදන්නේ. මේ ගණන් ඔක්කොම හදන්න ඕනේ. උදාහරණාංක 4. ඔන්න බලන්න මම දෙනවා මෙහෙම එකක්. 3 ගුණ කිරීම 4න් පංගු 1. 3 ගුණ කිරීම 4න් පංගු 1. උදාහරණාංක 4. පූර්ණ සංඛ්‍යාවක් මෙතන 4න් එකෙන් ගුණ කරන්න තියෙන්නේ. මතකද මම කිව්වා කලින් පූර්ණ සංඛ්‍යාවක් තිබ්බොත් භාග ගානක මොකද්ද කරන්න ඕනේ? පූර්ණ සංඛ්‍යාවක් තිබ්බොත් යටින් කීයද? කො ඔය යටින් එකක් දා ගන්න ඕනේ. හරි. සකල කියන්න ඕනේ පූර්ණ සංඛ්‍යාවක් තිබ්බොත් ඉක්මන් කරන්න. යටින් එකක් දා ගන්න. ඒ කියන්නේ ලවයේ තමයි 3 හරය 1යි. හරි. වැඩි කිරීම 4න් පංගු 1. 3 ගුණ කිරීම 4න් එකනේ දැන් මේක සුළු කරලා උත්තරේ ගන්න ඕනේ ගුණ කරලා. පූර්ණ සංඛ්‍යාවක් තිබ්බොත් යටින් එකක් දා ගන්න. හරි. දැන් මෙතන ළමයි කැපෙන ඒවා තියනවද බලන්න ඉස්සෙල්ලා. කැපෙන ඒවා නැත්නම් ඉතින් කපන්න බෑනේ. 3යි 4යි කැපෙන්නේ නෑනේ. 1යි 4යි 3යි 1යි ඒවා කැපෙන්නේ නෑනේ. කැපෙන්නේ නැත්නම් ළමයි ඉතින් උතන සරල වෙලාමයි දැන් එන්නේ ගුණ කරන්න. 3 වරක් 1 ලවයෙන් ගුණ කරන්න 3 වරක් 1 3යි. හරය හරයෙන් 1 වරක් 4 කීයද? 4යි. උත්තරේ කීයද?
4න් පංගු 3යි. 4න් පංගු 3යි. උදාහරණාංක 6 පහනේ. උදාහරණාංක 5. හරිද? 6න් පංගු 7 ගුණ කරන්න ඕනේ 8න්. 6න් පංගු 7 8න් ගුණ කරන්න ඕනේ. හදන්න බලන්න. හරි පූර්ණ සංඛ්‍යාවක් තිබ්බොත් මෙතන 6න් පංගු 7 ගුණ කිරීම 8 පූර්ණ සංඛ්‍යාවක් ඉඳ යටින් එකක් දාගන්න. යටින් එකක් දාගන්න. දැන් උතන ළමයි උඩයටයි කැපෙන කට්ටිය ඉන්නවා. කවුද කැපෙන්නේ? 7යි 6යි කැපෙන්නේ නැහැ. 8යි 6යි කැපුවේ හැකි කීයෙන්ද? දෙකෙන් නේ? දෙකෙන් කපන්න. 8යි 6යි නේ? 8ට දෙකේ ගොඩවල් 4යි. 6ට දෙකේ ඒවා දෙකෙන් බෙදුවොත් 3යි නේ? 8 දෙකෙන් බෙදුවොත් 4යි 6 දෙකෙන් බෙදුවොත් 3යි. සරල කරගන්න. දැන් සරල කරලා ගුණ කරා නම් හරි. දැන් එන්නේ කීයද? 7 වරක් 4 කීයද? 7 වරක් 4 28යි. 7 වරක් 4 28යි. යට 3 වරක් 1 3යි. 3යි. 3න් 28ක් එන්නේ නේ. හරිනේ. 7 වරක් 4 28යි. ලවෙන් ගුණ කරා හරේ 3 වරක් 1 3යි. දැන් මේ එන්නේ ළමයි විෂම භාගයක් නේද? විෂම භාගයක් ආවොත් මිශ්‍ර භාගයක් කරන්න වෙනවා. 28ට 3 කොටවල් කීයක් ගත හැකිද? 3 කොටවල් 9ක් ගන්න පුළුවන්. නේ 3 වරක් 9 27යිනේ. 28න් 27ක් අඩු කරාම එකක් ඉතුරුයි තව. හරය 3යි. 9යි 3න් 1යි. හරි. ඉතින් ඔය වගේ ගණන් ළමයි අභ්‍යාස ගොඩක තියෙනවා. මම මේ අභ්‍යාස කිහිපයෙන්ම ගණන් කිහිපය ගානේ හැදුවා. හරි. තව එක ගානක් අපි හදලා නවත්තමු. ඔය පාඩමේ ওই ටික තමයි ළමයි තියෙන්නේ. දැන් ළමයි මේ බිඳුවෙන් වැඩි කරොත් සංඛ්‍යාවක් මොකද වෙන්නේ? එහෙම ගන්නුත් තියෙනවා නිකන් ඕගොල්ලන්ට. බැලුවේ හැකි අභ්‍යාස මාලාවල නේ බිඳුවෙන් වැඩි කරොත් මොකද වෙන්නේ? භාග සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කරොත්. නැත්නම් බිඳුව මොහොකින් හරි ගුණ කරොත් උත්තරේ කීයද? මොකක් හරි සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කරොත් නැත්නම් බිඳුව මොහොකින් හරි ගුණ කරොත් උත්තරේ කීයම දෙන්නේ? බිඳුවමයි ඈ. එහෙමත් ගණන් තියෙනවා. හරි උත්තරේ එතකොට බිඳුවයි ඈ. හරි අභ්‍යාස මාලාවල තියෙනවා. මම ඒ ටික දෙනවා ගෙදරදී හදන්න. හරි. තව එකක් හැදුවා නම් ප්‍රමාණවත් අපි හදමු මෙන්න මේ වගේ ගානක්. හරි. ටිකක් ලොකු ගානක් හදමු. අන්තිම ගාන උදාහරණාංක 6 නේ. 3යි 2න් 1 ගුණ කිරීම 4යි 5න් 4 ගුණ කිරීම 14න් 5 භාග සංඛ්‍යා 3ක් ගුණ කරන්න තියෙනවා. හරි. ඉක්මන් කරන්න. හරි.
දැන් භාග ගානක ළමයි මිශ්‍ර භාග තිබ්බොත් මොකද කරන්න ඕනේ? මිශ්‍ර භාග තිබ්බොත් මුලින්ම විෂම භාග කරගන්න ඕනේ. දැන් ඉස්සෙල්ලාම මේ මිශ්‍ර භාග විෂම භාග කරගන්න මේකේ හරය 2යි. ලවය දෙවරක් 3 6යි 1යි 7යි. ලවය 7යි. ගුණ කිරීම. මේකේ හරය 5යි. ලවය කොහොමද ගන්නෙ? 5 සරක් 4 20යි. 20යි 4යි 24යි. ගුණ කිරීම මෙතන වෙනසක් කරන්න ඕනේ නැහැ. 14න් පංගු 5යි. හරි. දැන් උඩයි යටයි කැපෙනියව කරන්න සක්කාල මම ආයෙ ලියන්නම් මේක. 2න් පංගු 7 මෙතන 5න් පංගු 24 14න් පංගු 5 හරි. මිශ්‍ර භාග විෂම භාග කරගන්න. කරලා උඩයි යටයි කැපෙනියව මොනවද කියන්නේ මෙතන තියෙන? 5යි 5යි 5න් කැපුවේ හැකිනේ. ඔව්. හරි. 5ට 5 සරක් 1යි 5ට 5 සරක් 1යි. 5යි 5යි 5න් කැපුවේ හැකි. තව 2යි 24යි 2න් කැපුවේ හැකිනේ. 2ට දෙවරක් 1යි 24ට දෙවරක් කීයද? 12යි. ටක් ගාලා කපන්න බය නැතුව. 24 2කින් කැපුවොත් 12යි 2 2කින් කැපුවොත් 1යි. තව කවුද? 7යි 14යි 7න් කැපුවේ හැකි. 7ට 7 වරක් 1යි 14ට 7 වරක් 2යි. තවත් ඉන්නවා කොහෙද කැපෙන්නේ? ආයි ළමයි මේ 12යි මේ 2යි කැපුවේ හැකි. මේ 2ට දෙවරක් 1යි 12ට දෙවරක් 6යි. ඔන්න ළමයි ඔක්කොම මම කපලා දැම්මා. කැපෙන ඒවා. දැන් ඊතුරු කට්ටිය ගුණ කරන්න. මෙතන එකක් ඉතුරුයි, මෙතන 6ක් ඉතුරුයි, මෙතන එකක් ඉතුරුයි. 1 වරක් 6 6යි, 6 වරක් 1 6යි. යට එන්නේ කීයද? 1 වරක් 1 1යි, 1 වරක් 1 1යි. අන්න 6 යට 1යි කියලා උත්තරේ එන්නේ. හරය 1යි, ලවය 6යි. මේක ළමයි අපිට ලියුව හැකි කීයයි කියලාද? 6යි කියලා ලියුව හැකි. මතකනේ 6 යට 1යි කියන්නේ 6යි කියන එක. පැහැදිලිද? හොඳයි. ඔන්න තමයි මම ගණන් ඔක්කොම රටාව වලින් හැදුවා. ඔතනින් දැන් භාග 1 පාඩම 13 වෙනි පාඩම ඉවරයි. දැන් ඔයගොල්ලන්ට ගෙදර වැඩ වලට තියෙන්නේ පුනරීක්ෂණ අභ්‍යාස. අභ්‍යාස ටික ඔක්කොම දැන් කරන්න පුළුවන් ඈ. මම හැම අභ්‍යාසයෙන්ම ගණන් කීපේ හැදුවා. හරි පුනරීක්ෂණ අභ්‍යාස 13 1 අභ්‍යාසය, 13 2 අභ්‍යාසය, 13 3 අභ්‍යාසය, 13 4 අභ්‍යාසය. සහ පුනරීක්ෂණ අභ්‍යාස මේ සතිය ඇතුළත මේ අභ්‍යාස ටික සහ පුනරීක්ෂණ අභ්‍යාස කරන්න ඕනේ. හරි. හොඳයි මට කියන්න භාග පාඩම දැන් මම අර මුල් පැයේ වැඩි කාලයක් අරන් 6 7 ඒවා මතක් කරා. ඒවත් අපිට අහනවා පේපර්ස් ප්‍රශ්න පත්‍රවල විභාගෙදී ඒකයි මතක් කරේ. ඒ ටිකත් වැදගත් සහ අපි අලුතෙන් ඉගෙන ගත්ත භාග ගුණ කිරීම කොටසත් වැදගත්. මට කියන්නේ මේ ටික පැහැදිලිව තේරෙනවද? හරි භාග සංඛ්‍යා ගුණ කරගන්න දැන් බලුවන්ද? භාග සංඛ්‍යා ආයි මේ ගණන් ටික ආයි පාරක් හදන්න. මේ අභ්‍යාස ටිකත් කරන්න ඕනේ. හරි භාග සංඛ්‍යා ගුණ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ කපන ක්‍රමයේ පොඩ්ඩක් හුරු වෙන්න. ඒක හුරු වුණාම ඉක්මනින් උත්තර ගන්නත් පුළුවන්. හරි එහෙනම් ලබන සතියේ ළමයි අපි Zoom class එකේ කරනවා භාග දෙවෙනි කොටස 14 වෙනි පාඩම. ඒකේ තියෙන්නේ භාග සංඛ්‍යා බෙදීම. ඒකත් මේ වගේ ඉක්මනට කරන්න පුළුවන්. හොඳයි එහෙනම් ළමයි අපි මෙතනින් පන්තිය අවසන් කරමු. හරි එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. පරිස්සමට ඉන්න. හෝම්වර්ක් ටික කරලා තියාගන්න ලබන සතියේ ක්ලාස් එකට එද්දී. හරි මේ ලින්ක් එකෙන්මයි ලබන සතියේත් එන්නේ. ක්ලාස් එකට මම ආයි ලින්ක් එක එවන්නේ නැහැ. ගෲප් එකට දානවා. හරි ඕගොල්ලන්ට වෙනම ලින්ක් එකක් එවන්නේ නැහැ. ඔය ලින්ක් එකෙන්ම ක්ලාස් එකට ලබන සතියේ බදාදා නේ හවස 5 වෙද්දි හරියටම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. හොඳයි එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක්. පරිස්සමට ඉන්න. හරි බුසර්ණයි.